right. හරි අපි IP කොටස කතා කරලා නැවැත්තුවේ. එතකොට ඒකේ මම මේ සබ්නෙටින් ගැන කතා කරමින් හිටියේ සබ්නෙට් කියන්නේ මොකක්ද කියලා ආයි පරක් පැහැදිලි කරන්නම්. හරි මට තේරෙන විදිය මම තේරුම් ගත්ත විදිය සහ මම හොයාගත්ත කරුණුත් එක්කලා මේ කියන්නේ. සබ්නෙටින් වල ගණන් හදන්න පුළුවන් මේ ටික වල තේරුම් ගත්තාම එච්චරයි. තියරි කොච්චර ඇත්තද බොරුද කියන්න දෙයක් නැහැ ඉතින්. අපි බලමු මේ සබ්නෙට් කියන්නේ මොකක්ද කියලා. මම මුලින්ම අර එදා ක්ලාස් ටික පැහැදිලි කළා ABC ක්ලාස් කියන්නේ මොනවද කියලා. එතකොට මේ ක්ලාස් වල අරමුණ උනේ IP ලිපින ඝන මට්ටමට වෙන් කරන්න. ඒ කියන්නේ විශාල මට්ටම, කුඩා මට්ටම සහ මේ ඊටත් කුඩා මට්ටම, විශාල මධ්‍යම සහ කුඩා මට්ටමේ කාණ්ඩ වලට වෙන් කරන්න එක එක ආයතන වල තියෙන හැකියාව මත තමයි ඒක මේ ඒ බෙදා දීම සිද්ධ කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ අපි මේ සබ්නෙටින් ගැන කතා කළොත් එහෙම සබ්නෙට් කරනවා කියලා කියන්නේ මේක තවදුරටත් ඒ ගන්න ආයතනයක්. දැන් අපි හිතමු ක්ලාස් A හෝ B හෝ C හෝ ලිපිනයක් ගන්න යම්කිසි ආයතනයක්. හැබැයි මෙහෙමයි දැන් අපිට IP ලිපිනයක් ගත්තට වැඩක් නැහැ. අපි ඊට කලින් තව කතා කළා නේද මේ ප්‍රයිවට් ඇඩ්‍රස් කියලා කොටසක්. අර 10යි පටන් ගන්න සෙට් එකකුයි ඊට පස්සේ 172යි 16යි කියලා පටන් අරන් 32 වෙනකන් කොට්ටාසයකුයි 192යි 168 කියන C එකේ කොට්ටාසයකුයි ගැන කතා කළා. එතකොට මෙන්න මේ කියන IP ලිපින හැර අනිත් IP ලිපිනයක් ගන්න නම් ඒක ආයතනයේ ISP කෙනෙක් විදිහට ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් වෙලා තියෙන්න ඕනේ. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ලබාගත් ISP කෙනෙක් ලබාගත්ත ලිපිනයක් ඊට පස්සේ යාට තවදුරටත් බෙදන්න පුළුවන්. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ගත්ත ලිපිනයක් තවදුරටත් බෙදන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මෙහෙම බෙදන්න පාවිච්චි කරන ක්‍රමය තමයි සබ්නෙට් කියලා කියන්නේ. හැබැයි ISP කෙනෙක් විතරක් නෙමෙයි අර ප්‍රයිවට් ලිපින පාවිච්චි කරන අයටත් මෙහෙම බෙදන්න පුළුවන්කම තියෙනවා. හරි? මොනම හෝ IP ලිපිනයක් නම් මේ විදිහට බෙදන්න පුළුවන්. දැන් ISP කෙනෙක් මොකක් හරි ක්ලාස් A හෝ B හෝ C හෝ තමන්ට භාවිතා කළ හැකි, තමන්ට වේදම් කළ හැකි, තමන්ට මේන්ටේන් කළ හැකි ප්‍රමාණයේ කාණ්ඩයක් අරගෙන සබ්නෙට් කරනවා. එතකොට මේ සබ්නෙට් කරද්දී පාවිච්චි කරන්නේ හරිම සරල ක්‍රමයක්. මම එදා අර අන්තිමට කතා කරපු කොටසේදී විස්තර කරපු විදිහට අපිට ද්විමේ සංඛ්‍යා බෙදා ගන්න හරි ලේසි මුලින් තියෙන බිට් එකෙන්. මම එදා කියලා දුන්නා බිට් මෙහෙම බිට් තුනක සංඛ්‍යාවක් ගත්තොත් පළවෙනි කියන්නේ බිඳුවේ ඉඳලා 7 වෙනකන් සෙට් එක, බිඳුවේ ඉඳලා 6 වෙනකන් සෙට් එක, sorry බිට් 3 6ක් එන්නේ නැහැ නේ, බිට් 3 ඉඳලා 4නේ. ඒත් බිඳුවේ ඉඳලා 3 වෙනකන් 4ක් නේ මුල. නේද? මේ තියෙන 3, ඊළඟට මේ තියෙන 4, ඊළඟට මේ තියෙන 7. මෙන්න මෙතනින්නේ කැඩෙන්නේ 0යි 3යි කියන 4 එක සෙට් එකක්. ඊළඟට 7 ඉඳන් 7 වෙනකන් මේ 4 තව සෙට් එකක්. නේද? මෙන්න මේ කැඩිල්ල කඩන්න පුළුවන් කියලා කිව්වා මේ පළවෙනි බිට් එක විතරක් සැලකුවොත් එහෙම. මේක බොහොම සරල කතාවක්නේ. එතකොට බිට් දෙකක් සැලකුවොත් එහෙම 4කට බෙදෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ සලකනවා කියන්නේ එක જાතිය බිට් දෙකක්. හරි. මෙන්න මේ සංකල්පය භාවිතා කරනවා පරිගණක උපජාල කරන්න කියලා කියන්නේ. එතකොට ඔන්න ක්ලාස් A හෝ B හෝ C හෝ වේවා ඕනම එක උපජාලනය කරද්දී අර මුලින් සලකන බිටුවෙන් බෙදා ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි. අපි ඉස්සල්ලාම ගමු ටිකක් දිග මේ IP ලිපිනයක්. කියන්නේ මේ හැබැයි මුලින් ඉඳන්ම මෙහෙම එකක් ගමු කරන ක්ලාස් මම ලියනවා IP ලිපිනයක්. 100 sorry 200යි 10යි 20යි 5 කියලා නිකන් අපි හිතමුකෝ. මේ IP ලිපිනේ ක්ලාස් එක මොකක්ද කියලා කියන්න පුළුවන් නේද ඔයාලට දැන්? ඒ කියන්නේ මේකේ ඝනය කොච්චර විශාලයිද? මේක ක්ලාස් එක මේ ලිපින කොච්චර විශාල විය හැකිද කියන එක. ඒ කියන්නේ කුඩා ප්‍රමාණයේ ඝනය එකක්ද කියන එක අපි සරලව කිව්වොත් එimhe ක්ලාස් එක මොකද්ද? මේකේ ක්ලාස් එක C කියලා හොයාගන්න පුළුවන්. 192ට වැඩි හින්දා. හැබැයි ඒකේ ඉවර වෙන තැනක් තියෙනවා ඈ 224 වෙද්දි ඉවර වෙනවා 23 වෙද්දි. එතකොට ක්ලාස් C එකක
ලිපිනයක මුලින් තව එකක් කියලා දුන්න එදා මේ 255යි 255යි කියලා එනවා කියලා. ඒ කියන්නේ ක්ලාස් C ලිපින යක ආවරණය කරපු දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒ තමයි මෙන්න මේ පළවෙනි බිට් කාණ්ඩය වෙනස් කරන්න බැරි විදිහට තමයි ක්ලාස් C ලිපින ලබා දෙන අයට දෙන්නේ. ඒගොල්ලොත් ඊට පස්සේ සමහර වෙලාවට මෙතනින් එහා තියෙන බිට් වලින් වෙනස් කළ නොහැකි කාණ්ඩ බෙදලා අනිත් අයට දෙනවා. එතකොට මේ 255 ආවේ කොහොමද කියලාත් මම ටක් ගාලා ආයෙත් පාරක් කියන්නම්. මේ 255 ආවේ මේ වෙනස් කළ නොහැකි බව පෙන්වන්න පරිගණකයේ දැන් මේ සර්කිට් ඇතුළේ යන්නේ මේවා. එතකොට මේ ස්විච් වලින් ටක් ගාලා මේව දත්ත යනකොටම මේක අඳුන ගන්න ඕනේ නෙට්වර්ක් ස්විච් එකකින්. එතකොට මේක අඳුන ගන්න යට තියෙන ආවරණයත් බයිනරි වලින්මයි සටහන් කරලා තියෙන්නේ. ඒකෙදි කලේ බෙදීමට භාවිතා කරපු බිටු ගාන එකේ ලකුණු වලනුත් බෙදීමට භාවිතා නොවන බිටු ටික බිඳුවේ ලකුණු වලනුත් දානවා. දැන් අපි ගත්තොත් එහෙම බිටු තුනක් දෙකට බෙදුවා නම් ඒක ලියන්නේ මෙහෙමයි බිටු තුන දෙකටයි බෙදලා තියෙන්නේ කියලා. මේ තියෙන බිට් තුන කියලා හිතන්නකෝ. ඒක දෙකටයි බෙදලා තියෙන්නේ කියලා ලියන්නේ ඔහොම. ඒ කියන්නේ පළවෙනි බිට් එක විතරයි සලකලා තියෙන්නේ බෙදන්න. මේක හතරට බෙදන්න ඕන නම් මේකත් ගත්තා කියලා කියන්න පුළුවන්. එතකොට බිට් දෙකක් අරගෙන බෙදීම කරන්න. බෙදීම කරන්න බිට් දෙකක් ගත්තා කියන්නේ 2 2යි කියන්නේ බෙදීම් හතරකට බෙදලා තියෙනවා මේක. මුලින් බිට් එක සැලකුවාම බෙදනවා කියන එක මතකයි මම පළවෙනි පැහැදිලි කරපු හින්දා. එතකොට මේකෙදි මුලින් බෙදලා වෙන් කරලා ඉවරයි පළවෙනි බිට් 16ම මෙතන 8කුයි මෙතන 8කුයි 16ක් වෙන් වෙලා ඉවරයි කියන එක තමයි මේකේ අදහස. ඒ කියන්නේ මේකෙන් කියන්නේ පළවෙනි බිට් 16ම මෙතන 8යි මෙතන 8යි දෙකම ආවරණය කරලා ඒ කියන්නේ ඒ ටික බෙදීමකට ලක් කරලා බෙදිලා ඉවරයි. ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ මෙතන 8යි මෙතන 8යි විතරයි. තවදුරටත් බෙදනවා නම් මේක බෙදනවා නම් බෙදන්න නැත්නම් කිසි ගැටලුවක් නැහැ. හරි. ඒක තමයි සබ්නෙට් මාස්ක් එකෙන් කියන්නේ. එතකොට සබ්නෙට් මාස්ක් එක කියන්නේ ආවරණය වෙච්ච. ඒ කියන්නේ මාස්ක් වෙලා තියෙන බිටු කොච්චරද කියන එක තමයි පෙන්වන්නේ. ඒක පෙන්නද්දි දශමයේ වලින් ලියද්දි තමයි ඔය 255 එන්නේ. එකේ ඒවා 8ක් ගත්තාම ඒක එකතුව හදලා බලන්න 255යි හින්දා. හරිනේ. ඒකම තව විදිහකට ලියනවා. ඇල ඉරක් දාලා 16 කියලා. කියන මුල 16 වහලා තියෙන්නේ බෙදීමට ලක් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ කියලා කියනවා. රයිට්. දැන් අපි මෙතනින් එහාට යමු. තේරුම් නැත්තම් කියන්න. ටක් ගාලා අත උස්සන්න නැත්තම් මයික් එක ඔන් කරලා කියන්න. දැන් මට මේ හම්බෙලා තියෙන IP ලිපිනය පරාසය අපි හිතුවම මෙන්න මෙහෙම ටිකක් දීලා තියෙන්නේ. 0.0 කියන සහ 255යි 255යි 0.0 කියන උපජාල ආවරණයක්. උපජාල ආවරණය කියලා කියන්නේ නම. සබ්නෙට් මාස්ක් සහ ලිපිනය මෙන්න මේක ලැබිලා තියෙනවලු ISP කෙනෙක්ට. ඒ කියන්නේ අන්තර්ජාල සේවා සපයන්න පුළුවන් පහසුකම් සහිත ඇඩ්මින් කෙනෙක්ට හම්බෙලා තියෙනවලු. මෙයා මේක දෙකකට බෙදලා උපජාලා දෙකක් හදනවලු. මෙයා මේක සබ්නෙට් දෙකකට වෙන් කරනවලු. එතකොට ඊට පස්සේ මේ සබ්නෙට් දෙකකට වෙන් කරා කියලා ඔයාට හදලා පෙන්වන්න කියලා කියනවා. හරි. ඉස්සල්ලාම බලමු මේක සබ්නෙට් දෙකකට වෙන් කළේ නැත්තම් මෙයාට කොච්චර පරිගණක ගාණක් මේකෙන් අංක කරන්න පුළුවන්ද කියලා. මුලින් බලමුකෝ නිකන් ඉස්සල්ලාම. මෙතන තියෙනවා බිට් 8ක්. ඒ කියන්නේ මෙතන දෙකේ 8ක් තියෙනවා. මෙතනත් තියෙනවා බිට් 8ක්. එතනත් දෙකේ 8යි. ඒ කියන්නේ 256 නේ සරලවම. 256කුයි මෙතන 256කුයි තියෙනවා. එහෙනම් මෙයාට පුළුවන් පරිගණක නම් කරන්න දෙකේ 16ක්. ඒක තේරෙනවනේ බලයේ ගුණ වෙලා නේ දෙකතු වෙනවා කියලා. දෙකේ 16ක් පුළුවන්. තවත් විදිහකින් කිව්වොත් 65536ක් මෙයාට පරිගණක වලට අංක ලබා දෙන්න හැකියාවක් තියෙනවා. මේ උඩ තියෙන ජාල ලිපිනය සහ උපජාල ආවරණය හම්බෙච්ච කෙනාට. හරි. හැබැයි අපිට තව කතාවක් අපි ඉස්සල්ලා කිව්වා අර මේ ඔයාලා නිකන් ඔළුවේ තියාගන්න පළවෙනි ලිපිනේ මුල් මේක ජාල ලිපිනේ හැටියටත් අන්තිම මේක මේ විකාශන ලිපිනේ හැටියටත් වෙන් කරන්න ඕන කියලා. අයින් කරන්න ඕන කියන එක නිකන් ඔළුවේ තියාගන්නකෝ. එතකොට හරිනම් මේක ඇත්තටම පරිගණක වලට සම්බන්ධ කරන්න පුළුවන්. තව දෙකක් අඩු කරලා මේ දෙක අයින් කරන්න වෙනවා. 65534ක් පරිගණක අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මේ ලිපිනේ මේ විදිහට භාවිතා කළොත්. හැබැයි මේක කළමනාකරණය අපහසුයි.
ඒක නිසා තීරණය කරනවා මේ ජාල ඇඩ්මින් මේක දෙකකට බෙදන්න ඕන කියලා එයා ගාව තියෙන සෙක්ෂන් දෙකට දෙන්න. හරි. එයාගේ සෙක්ෂන් දෙකට දෙන්න දෙකකට බෙදන්න ඕන කියලා තීරණය කරනවා. එතකොට බිට් 16ක් තියෙනවා. බිට් 16ක් දෙකට බෙදන්න හරි ලේසියි. නේද? බිට් 16ක් තියෙනවා. ඔහොම අපි හිතමු 16ක් තියෙනවා කියලා මෙතන ඔහොම. right. කීයක් තිබ්බත් කමන්නේ නැහැ. දෙකට බෙදන්න පළවෙනි බිට් එක සැලකුවා නම් පළවෙනි බිට් එක බිඳුව වෙන්නේ එක භාගයක, පළවෙනි බිට් එක එක තියෙන්නේ අනිත් භාගේ. එක බිට් එකක් සැලකුවා නම් ගානට දෙකට බෙදෙනවා. පළවෙනි බිට් එක බිඳුව තියෙන නම්බර් සෙට් එක පළවෙනි භාගේ, පළවෙනි බිට් එක එක තියෙන නම්බර් සෙට් එක දෙවෙනි භාගේ කියලා අපූර්වට දෙකකට බෙදන්න හැකියාවක් තියෙනවා මේක. එතකොට එහෙනම් අපි ඊට පස්සේ මේක ජාල දෙකකට බෙදන්න ඕන කිව්වොත් එක බිට් එකක් මුලින්ම තියෙන එක බිට් එකක් සැලකුවාම ඇති. එහෙනම් මේක ජාල දැන් මේක ඇහුවොත් එහෙම එක බිට් එකකින් ජාල දෙකකට බෙදුවට පස්සේ ඉතිරි වෙන ගාන තව බිට් ඉතුරු වෙනවා 15ක්. එහෙනම් මෙන්න මේ 2/15න් එක දැන් බිඳුව තියෙන සෙට් එකේ තව 2/15ක් තියෙනවා. එක තියෙන සෙට් එකේ 2/15ක් තියෙනවා. මෙන්න මේවා තමා සත්කාරක ගාන කියලා කියන්නේ. හරි? අපි මේක දැන් මේක 2/15 ලොකු වැඩි හින්දා අපි තව එකක් ආවරණය කරලා තියෙනවයි කියලා හිතලා මේ ගාන හදන්න පටන් ගමු. හරි? මේක තේරුන්නේ නැද්ද? තේරුණාද පොඩ්ඩක් කියන්න. පැහැදිලි නම් ආයෙ විස්තර කරන්න ඕන. දැන් ඔන්න තවත් කුඩා එකක් මන් දෙන්නේ. මේ ජාලේ 200යි 10යි 2යි බිඳුව කියලා තමයි ජාල පරිපාලකට ලිපිනය හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ 255 255 255 බිඳුව කියන එකේ තමයි මේක තියෙන්නේ උපජාල ආවරණය. එතකොට මේකේ බෙදන්න භාවිතා කරලා තිනවා මුල බිට් 24ම. එතකොට තව ඉතිරි බිට් 8යි වාට බෙදනවා නම් බෙදන්න පුළුවන්. හරිනේ. දැන් අපි බලමු මෙහෙම එකක් දුන්නොත් එහෙම මේකේ මේ ලිපින කාණ්ඩයේ භාවිතා කළ හැකි මුළු ලිපින සංඛ්‍යාව කීයද කියලා ඇහුවොත් එහෙම මේ දීලා තියෙන ජාල ලිපිනයට අදාළව භාවිතා කළ හැකි මේ ජාලය තුල භාවිතා කළ හැකි මුළු ලිපින සංඛ්‍යාව කොපමණද මේ ජාලය තුල භාවිතා කළ හැකි මේක එක ජාලයක් මේ ජාලය තුල භාවිතා කළ හැකි මුළු ලිපින සංඛ්‍යාව කොපමණද කියලා ඇහුවොත් අපි දන්නවා අවසාන අටම ආවරණය වෙලා නැහැ. ඒ කියන්නේ මේ අන්තිම අටම භාවිතා කරන්න පුළුවන් අපිට වෙනස් වෙනස් කරන්න නිදහස තියෙනවා. අර ටිකනේ වෙනස් කරන්න බැරි. එහෙනම් බිට් 8ක් තියෙනවා. 2 8යි. ඒ කියන්නේ 256ක් ලිපින භාවිතා කළ හැකි. ලිපින ඇත. මේක තුල. ඊළඟට අහනවා ප්‍රශ්නයක් සත්කාරක ලිපින ගණන කොපමණද? ඒකෙදි මොකද්ද වෙන්න ඕනේ? අර ලිපින වලින් දෙකක් අයින් වෙනවනේ මුළු ලිපින වලින්. මේ තියෙන ඔක්කොම ලිපින ගානනේ. මේකෙන් දෙකක් අඩු වෙනවා. ඒ කියන්නේ පළවෙනි එක අඩු වෙනවා ජාල ලිපිනේට. අන්තිම එක අඩු වෙනවා විකාශන ලිපිනේට. එහෙනම් ඔයාට සත්කාරක ලිපින ගාන ඇහුවොත් කියන්න වෙන්නේ 2 ऋण 2ක්. එහෙමත් නැත්නම් 256 ඍණ 2ක්. ඒකම ලියන්න පුළුවන් 254යි කියලා. සත්කාරක ලිපින ගණන 254යි. ඒක හැම ජාලයකටම පොදුයි. ඒ කියන්නේ හදුවට පස්සේ දෙකක් අයින් කරන්න වෙනවා උපජාලයක් උනේ ගම. ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් මේක ජාල දෙකකට වෙන් කරන්න හදන්නේ. මම ගානක් දෙන්න මේ පැහැදිලි කරලා. මේක මේ පරිපාලක මේක උපජාලා දෙකකට වෙන් කරන්න හදනවලු. කළමනාකරණයේ පහසුව සඳහා. එතකොට අලුත් එකේ උපජාල ආවරණය අහන්න පුළුවන්. අපි දන්නවා දෙකකට වෙන් කරනවා නම් අපිට මුලම තියෙන බිට් එක මේ බිට් සෙට් එකෙන් මුලම තියෙන බිට් එක මෙතන තියෙන 8න් මුලම තියෙන බිට් එක සැලකුවා නම් හරි. එතකොට මේක අපි බෙදීමට අරගත්තොත් ඉතිරි වෙන්නේ 7යි තව. ඉතිරි වෙන්නේ 7යි මෙතන. බෙදලා නැතුව ඉතිරි වෙන ගාන. එකක් බෙදන්න අරන් තියෙනවා. එතකොට මම උපජාල ආවරණය ලියද්දි ලියන්න ඕනේ මෙන්න මේක 1.7.
1.7 දශමයට හැරෙව්වහම මේකේ ස්ථානීයගේ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. 1 2 4 8 16 32 ඔහොම එන්නේ 64 128යි. එතකොට ඔයා මේක දශමයෙන් ලියන්න වෙන්නේ ජාල දෙකකට බෙදුවොත් උපජාල දෙකකට බෙදුවොත් අලුත් එක 255 පරණ එක වෙනස් කරන්න බෑනේ අපිට කොහොම 255යි 128 කියලා. ඒක තේරුණාද? 128 කියලා තමයි එතෙන්ට ලියන්න වෙන්නේ. ඒක හේතුව අර බයිනරි වලින් ලියන්න බෑ. අපි දශමය වලින් ලියන්න ඕනේ. මේ උඩ ලියපු එක තමයි 128 ඔහොම ලියවුනේ. හරි. මේ ලියලා තියෙන්නේ උපජාල ආවරණය. ඊට පස්සේ අපිට අහනවා දැන් අපිට කලින් දීලා තිබ්බ එකට වඩා අපි අලුතෙන් එකක් අරගෙනනේ මෙහෙම වෙන් කළේ. දැන් උපජාල කීයක් හැදෙනවද? උපජාල දෙකයි හැදෙන්නේ. හේතුව අපි එක බිට් එකයි ගත්තේ. දෙකේ එකයි මුල බිට් එක විතරයි ගත්තේ. ඒකෙන් බෙදන්න පුළුවන් බිංදුව සෙට් එකයි එක සෙට් එකයි විතරයි. කියන්නේ උපජාල කොපමණද කිව්වොත් උපජාල දෙකකි එක උපජාලයක සත්කාර කීයද කියලා ඇහුවෝ. එක උපජාලයක ලිපින කීයද කියලා හමු ඉස්සල්ලා අපි. එක උපජාලයක ලිපින ගණන. එතකොට දැන් පළවෙනි එක අපි නේත කරලා දුන්න නිසා ආයෙත් වෙනස් කරන්න පුළුවන් ඉතිරි බිට් 7 විතරයි. ඉතිරි බිට් 7 විතරයි වෙනස් කරන්න පුළුවන්. ලිපින ගණන එහෙනම් 2 7 කියන්නේ 128යි. ලිපින ගණන 128යි. ඊට පස්සේ අලුත් එකේ දැන් අලුත් උපජාලයක සත්කාර ගණන ඇහුවා. සත්කාර ගණන ඇහුවොත් 128 ඍණ 2යි. ඒ කියන්නේ අර හැම ජාලයක කියන්නේ එක උපජාලයක ගත්තොත් එහෙම සත්කාර දෙකක් අඩු වෙනවා. උඩයි යටයි දෙක. ඒ කියන්නේ 126යි. ආයිද පේන්නේ නැහැ නේ. 126යි. හරිද? අවුන් ඔහොම තමයි මේකේ සාමාන්‍ය සරල කතන්දරේ ටිකක් වේගෙන් විස්තර කරහමු. හරි. right. අපි දැන් ආයි ගානක් හදන්න බලමු. ජාල ලිපිනයක් තියෙනවලු. ඒ ජාල ලිපිනේ මොකක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. දීලා තියෙන උපජාල ආවරණයෙන් හිතුවාම 194යි 52යි 16යි බිංදුව කියන ලිපිනයකින් ආරම්භ වෙලා තියෙන්නේ. 52යි 16යි බිංදුව කියන ලිපිනයකින් ආරම්භ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ උපජාල ආවරණයේ විදිහට 255යි 255යි 255 තියෙනවලු. මෙන්න මේ ලිපිනේ හම්බෙච්ච ජාල පරිපාලක මේක උපජාල 4කට වෙන් කරන්න උත්සාහ කරනවලු. මේක උපජාල 4කට වෙන් කරන්න ඕන. උපජාල 4කට වෙන් කරන්න ඕනේ. ඊට පස්සේ අහනවා එක උපජාලයකට තියෙන්න පුළුවන් ලිපින පරාස ලියන්න කියලා. එහෙම නැත්නම් සත්කාරක ගණන ලියන්න කියලා වගේ කියන්න පුළුවන්. right. උපජාල 4කට වෙන් කරන්න නම් අපි බිටු කීයක් ගන්න ඕනද? මුලින් බිටු කීයක් ගන්න ඕනද? chat එකේ දාන්න ඕනේ. ගම් පොඩ්ඩක් ගතියකට වගේ. අර සර්ට දෙනවා වගේ දාන්න. උපජාල 4කට වෙන් කරන්න නම් බිටු දෙකක් ගන්න ඕනේ. ඒ කියන්නේ මුලම තියෙන බිටු දෙක ගන්නවා මේකෙදී. ඉතුරු 6 තියෙනවා. උපජාල 4කට වෙන් කරන්න. right. එතකොට කෙලින්ම අපෙන් ඇහුවොත් එහෙම එක උපජාලයක සත්කාරක කොපමණ පැවතිය හැකිද කියලා. වෙන මුකුත් කියනොත් එකපාරට මැද්දෙන් පැනලා අහනවා උපජාල 4කට වෙන් කරන්න එක උපජාලයක පැවතිය හැකි සත්කාරක ගණන කොපමණද? දැන් අපි දන්නවා 4කට වෙන් කරන්න නම් අන්තිමට ඉතුරු වෙලා තිබ්බේ 8යි. බිට් 8යි ඉතුරු වෙලා තිබ්බේ. ඒකෙන් දෙකක් අපි කාණ්ඩ කරන්න ගන්නවා. ඒ කියන්නේ මේ දෙක හැදෙන්නේ කොහොමද? බිංදුව කියලා පළවෙනි සෙට් එකේ තියෙන්න ඕනේ. බිංදුව 1 කියලා දෙවෙනි සෙට් එකේ තියෙන්න ඕනේ. එක බිංදුව කියලා තුන්වෙනි කාණ්ඩේ, 1 කියලා හතරවෙනි කාණ්ඩේ මුලම තියෙන බිට් දෙක මෙන්න මේ වගේ තියෙනවා නෙට්වර්ක් 4ෙදි.
ඒක හැදෙන්නේ කොහොමද දෙක කියලා ගත්තේ මුලදී 4 ඔය විදිහට තමයි කැඩෙන්නේ. මෙතනින් එහා ටික මොනවා වුණත් කමක් නැහැ. ඔය විදිහට මුල දෙක තියෙනවා නම් මේක 4කට අපූර්වට බෙදෙනවා. හරි? හරියන්නේ. ඊළඟට අපෙන් අහන්න දැන් මැදින් පැනලා අහනවා මේක එකකට සත්කාරක කීයක් එනවද කියලා. right? ඒකෙදි ඉතුරු වෙලා තියෙන ගාන බැලුවොත් දැන් 8ක් තිබ්බ මුලින් දෙකක් ගත්ත බෙදන්න ඉතිරි වෙලා තියෙනවා 6ක්. එහෙනම් දෙකේ 6ක් සත්කාරක හදන්න පුළුවන් අපිට. මේ එකේ සත්කාරක දෙකේ 6ක්ම හදන්න බෑ. දෙකේ 6 කියන්නේ 64යි. ඇත්තම කතාව නම් ලිපින 64ක් හැදෙනවා මේ එකක. ඒ කියන්නේ මෙතන දැන් අපි මතක් කළොත් එහෙම මේ බිඳුව තියෙන සෙට් එකේ හැදෙනවා ඔක්කොම බිඳු 6ක් තියෙන එකකුයි එකේව 6ක් තියෙන එකකුයි. අනිකෙත් හැදෙනවා ওই විදිහට ඕම. බිඳු 6ක් තියෙන එකකුයි එකේ 6ක් තියෙන එකකුයි. දොර අනිත් සෙට් එක අපූර්වට හැදිලා. ලොකුම එකයි අඩුම එකයි වැඩිම එකයි ලිව්වේ. මේකේ යගේ බිඳුවයි මේකේ යගේ 63යි. හදලා බැලුවා. එතකොට මේක ඔක්කොම 64ක් හැදෙනවා ලිපිනවා. මෙන්න මේ දෙක අයින් වෙනවනේ 60 බිඳුවේ ලිපිනයි 63 ලිපිනයි. එතකොට ඒක තමයි අපි ලියන්නේ 2 6 ඍණ 2 එහෙමත් නැත්නම් 64 ඍණ 2යි කියලා. එතකොට 62ක් සත්කාරක දෙන්න පුළුවන්. දැන් මැදින් පැනලා එකපාරට ප්‍රශ්නේ ඇහුවොත් එහෙම අපිට කියන්න තියෙන්නේ ඕක තමයි සත්කාරක ගාන විදිහට. ඔහොම තමයි හොයන්නේ. ඇත්තටම මේක මේ පැටල වෙන දෙයක් නෙමෙයි බොහොම සරල දෙයක් තියෙන්නේ. හරි? එහෙනම් අපි ටිකක් සංකීර්ණ ගානකට යමු. දැන් මේක අහනවා ඊට පස්සේ ජාල ලිපින ටික මොනවද කියලා. ඉස්සලා අපි උපජාලාවරණය හොයමු. මේකේ දැන් අලුත් එකේ උපජාලාවරණය හොයමු. එතකොට දැන් මෙතන ආවරණය වෙලා තියෙන්නේ මුලම තිබ්බ බිට් එක. ඒ කියන්නේ 128 බිට් එකයි 64 බිට් එකයි දෙක තමයි ආවරණය හදන්න ගත්තේ. අනිත් ටික සැලකුවේ නෑනේ. මේ දෙකේ එකතුව දශමය වලින් ලියවෙන්නේ 191යි කියලානේ. 92යි. එකතුව 192යි. හරි. එහෙනම් අලුත් උපජාලාවරණය ලියන්නේ අපි කොහොමද? 255 ඒ බිට් 8ත් වැහිලා මේ බිට් 8ත් වැහිලා මෙතනින් 2යි වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ 192 හැදෙන විදිහට තමයි වැහිලා තියෙන්නේ. කොහොම ලියනවා? දශමය වලින් උපජාලාවරණය. හරිනේ. දැන් හරිද ඒක උපජාලාවරණය ඔය විදිහට හදා ගන්න පුළුවන්. දශමය වලින් ලියන්න පුළුවන්. හරි. ඊකට අපි බලමු උපජාලාවරණ එන්න පුළුවන් ඒව ටික මොනවද කියලා චුට්ටක් ඉක්මනට. පළවෙනි බිට් එක වැහිලා පළවෙනි බිට් එකෙන් විතරක් බෙදන්නේ. ඒ කියන්නේ එක උපජාල දෙකකට විතරක් බෙදනවා නම් පළවෙනි බිට් එකෙන් විතරයි බෙදෙන්නේ. හතරකට බෙදනවා නම් බිට් දෙකක් ගන්නවා. අටකට බෙදෙන්න ඕන නම් බිට් 3ක් ගන්න වෙනවා. හරි? බිට් 3ක් ගන්නවා. 16කට බෙදන්න නම් බිට් 4ක් ගන්න වෙනවා මුලින්. මෙතන ඉතිරි සෙට් එක අපි අතාරලා දාමු පොඩ්ඩක්. එතකොට මේක 128යි, මේක 64යි, මේක 32යි, මේක 16යි. කොහොමනේ යන්නේ? තවත් ගත්ත හැකි ඕන නම් මේකෙදි එහෙනම් 128 එන්න ඕනේ අන්තිමට. 255 මොකක් හරි 128. ඊට වඩා වෙනස් සංඛ්‍යා තියෙන්න බෑ කවදාවත්. මේ මාස්ක් එකක අවසානෙට. ඊළඟට තියෙන්න පුළුවන් 192. ඊළඟට ඒකට තව 32ක් එකතු වෙනවා. ඒ කියන්නේ 224 අවසානට තියෙන්න පුළුවන්. ඒකට තව 16ක් එකතු වුණොත් 240 අවසානට තියෙන්න පුළුවන් මාස්ක් එකක. ඊළඟට තවත් එකක් වැහුනොත් එහෙම 5ක් වෙන්න තව 8ක් එනවා. 248 තියෙන්න පුළුවන් අවසානට. නේද? ඉතින් මෙතනදී 5ක් වැහුවා කියන්නේ තව 3යි ඉතුරු වෙන්නේ. තවත් එකක් වහලා දෙකක් ඉතුරු කරාම මොකටද උපජාල හදන්නේ? විකාරණේ ඒක නිසා සාමාන්‍යයෙන් 248කට වඩා කැඩෙන උපජාල අවසානයේට ඉතුරු කරන එකක් නැහැ. හරි. නමුත් 248 නෙමෙයි එන්න පුළුවන්. හරි. 248 නෙමෙයි තව එකක් වෙනත් එන්න පුළුවන්. මෙහෙම වෙහිලා තියෙන්නත් පුළුවන්. එක බිට් එකක් විතරක් ඉතුරු වෙන්න. එතකොට තව 4ක් එකතු වෙනවා. ඒ කියන්නේ 52යි
තවත් දෙකක් ගියොත් එහෙම 254ක් වෙන්නත් පුළුවන්. මෙන්න මෙච්චරයි උපජාල ලිපින. ඊට පස්සේ ඉන්නේ 255. මෙන්න මේ ටික තමා උපජාල ලිපිනේ මේ ආවරණයක සබ්නෙට් මාස්ක් එකක අන්තිමට තියෙන කොටස. මුල නම් අනිවාර්යෙන් 255 ඒවා. නෑ සත්කාරක කියාදී 264ම අයිති වෙන්නේ නැද්ද කියලා අහනවා. සත්කාරක වලට 264ම අයිති වෙන්නේ නෑ. ඔව් භාවිතා කළ හැකි සත්කාරක ගණන කිව්වොත් එහෙම භාවිතා කළ හැකි ලිපින ගණන කිව්වොත් 62යි. නමුත් භාවිතා කරනව තමයි සත්කාරක ලිපින කියන්නේ. සත්කාර කරන්න පුළුවන් ඒවානේ. එකෙන් සපයන්න පුළුවන්. අරව සපයන්න බෑ. ඒක නිසා මුළු ලිපින ගණන කියලා හෙව්වොත් තමයි 64ම ලියන්න වෙන්නේ. නැත්තම් මේ 62 ලියන්න වෙන්නේ අනිවාර්යයෙන්. මොකද විභාගෙදි හැබැයි මෙහෙම ඔල හුඟක් ඒවල ජාල ලිපින ගාන අහලා දෙකටම ලකුණු දීලා තියෙනවා පාස් පේපර්ස් වල බලද්දි. හරි. දැන් මම ඔයාලට දෙනවා මෙන්න මේ 254 254 වගේ යෙදෙන අවස්ථාවක් පෙන්වන්නම්. හරි. මාස්ක් එක 254 වගේ යෙදෙන අවස්ථාවක්. බලමු අපි ඒක නේද? ඔන්න ලිපිනයක් තියෙනවලු. ඒ ලිපිනේ මම දැන් ජාල ලිපිනේ අපි මොකක් හරි විකාරය ලියමුකෝ 200යි 15යි 20යි කියලා තියෙන ජාල ලිපිනයක් තියෙනවා. බිඳුව කියලා ගමු. මේකේ උපජාල ආවරණේ දීලා තියෙන්නේ 255යි 248යි බිඳුව විදිහට. දැන් මේ පරිපාලකට දීලා තියෙන්නෙම 255 248යි බිඳුව විදිහට. හරි. උපජාල ආවරණේ දීලා තියෙන්නේ. මේකේ අදහස තේරෙනවද දැන්? මේ කියන්නේ මේ දෙවෙනි කාණ්ඩ මේ අන්තිම තුන්වෙනි කාණ්ඩයේත් බිටු වලින් වහලා තියෙනවා ආවරණය වෙලා තියෙනවා 248ක් වෙනකන්. ඒ කියන්නේ 1 2 3 4යි 5ක්ම වැහිලා. 5ක්ම වැහිලා. තව ඉතුරු වෙලා තියෙන්නේ 3යි. නේද? 1 2 3 4යි 5යි 6යි 7යි 8යි. මෙතන තව 8ක් තියෙනවා හැබැයි. හරි. දැන් මෙන්න මේ ජාල ලිපිනේ හම්බෙච්ච කෙනෙක්ට හරි මේක දීලා තියෙ පරිපාලකට තියෙනවා නම් පරිපාලකට ඕන වුණොත් තවදුරටත් මෙයා මේ ඉතිරි ටික ඔක්කොම දැන් මෙයාට භාවිතා කරනවා නම් කීයක් භාවිතා කර හැකිද තව ලිපින භාවිතා කරනවා නම් භාවිතා කර හැකි මෙතන 8යි මෙතන 3යි දෙකේ 11ක් ලිපින හදා ඕන නම් පාවිච්චි කර හැකි නේ මෙතන 8ක් තියෙනවා මෙතන 3ක් තියෙනවා. එතකොට දෙකේ 11ක් සත්කාර මෙයාට හදන්න සත්කාර නෙමෙයි මේ ජාල ලිපින හදන්න පුළුවන්. එකෙන් දෙකක් අඩු වෙනවා සත්කාර කරන්න යද්දි. නේ. ඕනනම් දෙකේ 11ක් හැදුව හැකි. එයා මේක දෙකකට බෙදන්න ඕන වුණොත් තවත් උපජාල 4කට බෙදන්න. මේක තවත් උපජාල 4කට බෙදුවොත් එහෙම කවුරු හරි මට chat එකේ දාලා පෙන්නන්න අලුත් එකේ උපජාල ආවරණය. මේක තවත් 4කට බෙදනවා දැන්. උපජාල 4කට බෙදන්න ඕනේ. දැන් නව උපජාල ආවරණේ මේ උත්තර මේ chat එකට දාන්න. තේරුම් නැත්තම් තේරුම් නැහැ කියලා දාන්න. හතරකට බෙදන්න ඕනේ. උපජාල දෙකකට නෙමෙයි 4කට බෙදන්න ඕනේ. තේරුම් නැතේ තේරුම් නැහැ කියලා දාන්න. right. දැන් මේ මෙන්න මේක තමයි IP ලිපිනය. ජාල ලිපිනය. හරි ඒ ජාල ලිපිනය හම්බෙච්ක මෙයා අපි මෙයාව ගත්තොත් එහෙම ප්‍රශ්න තේරුම් නැහැ කියලා දාලා තිබ්බ නිසා
අපි මේ ලිපිනය සහ මේ උපජාල ආවරණය දීලා තියෙනවා කාට හරි පරිපාලක කෙනෙක්ට. මෙයා මෙන්න මේක මේ ලාල ලිපිනය සහ උපජාල ආවරණයේ තියෙන මේ ලිපිනය භාවිතා කරලා ලබා දෙන්න පුළුවන් මුළු සත්කාරක ගණන අපිට හොයාගත්ත හැකි මේ ආවරණය වෙලා නැති ඉතුරු ටිකේ තියෙන දෙකේ බල ගණනක්. ඒ කියන්නේ දෙකේ මෙතන 3යි 8යි දෙකේ 11ක් මෙයාට සත්කාර කරන්න පුළුවන්. එයායි දෙකේ 11 කියන්නේ දෙකේ 11යි කියන්නේ 2048 න්නේ නේද? 2048 එහෙම් පිටින් සත්කාර කරන්නේ නැතුව 2048න් තව දෙකක් අඩු වෙනවා. එහෙම් පිටින් සත්කාර කරන්නේ නැතුව එයා ඒක දෙකකට බෙදන්න හදනවා. ඒ කියන්නේ 1024 ජාල දෙකකට කඩන්නයි හදන්නේ. දෙකකට නෙමෙයි සෝරි හතරකට. ජාල හතරකට වෙන් කරන්න හදනවා. ඒ කියන්නේ 512 ජාල හතරකට වෙන් කරන්න වෙන්නේ නැති වෙනම් හදන්නේ. මෙයා මේ මුළු ප්‍රමාණයකින් ඉතුරු වෙලා තියෙන බිටු ගානෙන් බිටු ගාන හතරට බෙදන්න. දැන් මෙතන දෙකේ 11ක් තියෙනවා. මේ කියන්නේ මෙන්න මේ සෙට් එකම තියෙනවා. මෙයාට බෙදා ඕන විදිහට හදන්න පුළුවන්. මේක හතරකට බෙදන්න පුළුවන් නේද? හතරකට බෙදන්න නම් මුලින්ම තියෙන බිටු දෙකක් ගන්නවා. හරි? මුලින් තියෙන බිටු දෙකක් ගන්නවා හතරකට බෙදන්න ඕන නම්. මුලින්ම තියෙන බිටු දෙකක් ගත්තාම මේ දෙකත් ආවරණය කරන්න වෙනවා ඊට පස්සේ යාට උපජාල හදන්න. එතකොට නව උපජාල ආවරණය හැටියට එන්නේ ඒ දෙකෙත් එකතුව තියෙන දශමයේ සංඛ්‍යාව. ඒතකොට 48යි මෙතනගේ ද්විමය වලින් ගත්තාම 2යි මෙතන 4යිනේ. 48යි මෙතන දෙක එකතුව 50යි 54යි. නව උපජාල ආවරණය 254 අන්තිමට එන්නේ. එතකොට හරි මම අපහැදිලි ටික ගන්න එක කොටේ වගේ ලිව්වේ. හරි අලුත් එක දැන් ඉස්සලා තිබ්බේ ඒකේ අන්තිමට තිබ්බේ 248 248න් පස්සේ තව උපජාල දෙකකට වෙන් කරන්න කිව්වා ඒක 255යි 255යි 248යි බිඳුව තමයිලු තිබ්බ උපජාල ආවරණය. එතකොට මේක මේ ටික ඔක්කොම කොහොමත් වැහිලා තියෙන්නේ මෙන්න මෙතන ඊගාව බිට් සෙට් එකෙන් 8න් 248 උනේ කීයක් වැහිලා හින්දාද? 248 උනේ මුලම පහම වැහිලා හින්දා. ඒ කියන්නේ 128යි 64යි 32යි 16යි 8යි කියන ඔක්කොම මුල සෙට් එකම වහලා දීලා තියෙන්නේ. ඒක නිසා තමයි 248 වෙලා තියෙන්නේ. එතන තව 3යි ඉතිරි. මෙතන තව 8ක්ම තියෙනවා. මෙයා මේක උපජාල 4කට බෙදන්න නම් ඉතිරි වෙලා තියෙන බිටු වලින් තව දෙකක් අරගෙන බෙදන්න ඕනේ. මෙයාගේ බෙදිල්ලට යන්න ඕනේ. එතකොට මේ දෙකත් එක ඒවා කරලා තමයි අලුත් උපජාල ආවරණය. එතනින් එහාට තියෙන ජාලේ උපජාල ආවරණය වෙන්නේ මේ දෙකත් එක වෙලා තියෙනවා. ඒ දෙකේ ස්ථානියාගය 4යි 2යි. එතන එකනේ. අලුත් උපජාල ආවරණය ලියද්දී අපි මෙන්න මේක වෙනස් කරන්න වෙනවා. මේ දෙකත් ඒකට එකතු වෙලා ලියන්න වෙනවා. එතකොට 4යි අතන 54යිනේ. නිලුන්දිගේ උත්තරේ වල තිබ්බ මං හිතන්නේ 255යි 255යි 254යි බිඳුව. right හුඟක් අයගේ උත්තර වලින් තේරෙනවා ඔයාලට තාමත් මේක මේ ගැටලුවක් කියලා. හරි මම දන්නේ නැහැ අනිත් අය ගැන අදහස් දක්වීමක් නැති හින්දා අපි තව එකක් ඒ වගේ බලමු. දැන් මේ සබ්නෙටින් කතාවේදී මම මේ තාම කරන්නේ උපජාල කතාව විතරයි. උපජාල ආවරණයෙන් තමයි පැහැදිලි කරන්න හදන්නේ. ද්විමේ සංඛ්‍යාව බෙදෙනවා කියන එක කියපු නිසා අපි තව එකක් බලමු මේ වගේ ජාල ලිපිනයක් තියෙනවලු දීලා උපජාල ආවරණයක් තියෙනවා 255යි 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 192 හරි උපජාල ආවරණයක් තියෙනවා. ඒ කියන්නේ සබ්නෙට් මාස්ක් එක. ඒ කියන්නේ මෙයා මේ ලිපිනේ හම්බෙච්ච කෙනා අපි මේකත් ගමුකෝ 205යි 12යි 10යි
කියලා වගේ ගමුකෝ 12යි 10යි 60 වගේ එකක් වෙන්නත් පුළුවන්. හැබැයි 64 වෙන්නත් පුළුවන්. මේ වගේ ජාල ලිපිනයක් වෙන්න පුළුවන් හම්බෙලා තියෙන්නේ මෙයාට. මේ පරිපාලකට. ඊට පස්සේ කියනවා ඔයාලට මේ පරිපාලක මෙයාගේ ජාල ලිපින තවදුරටත් බෙදනවා කියලා. හරි? මෙයාට හදන්න ඕනලු උපජාල 6ක්. ටිකක් වන්න සංකීර්ණ කළ එකපාරටම හැබැයි උපජාල 6ක් හදන්න ඕනලු. ඒ උපජාල 6 හැදුවට පස්සේ නව උපජාල ආවරණය. ඒක තමයි සරලම ඇත්තටම මේක හදන්න පුළුවන් ප්‍රශ්න වලින්. උපජාල 6ක් හැදුවට පස්සේ නව උපජාල ආවරණය. ඔයා පවතින උපජාල ආවරණය ලියා ගන්නකො ඉස්සෙල්ලාම. පුළුවන් අය උත්තරේ දාන්න. මේක 1064 උඩ එක කේස් එකක් නැහැ. මම උඩ එක ගැන අහන්නේ පස්සේ IP එක ගැන පස්සේ ආවම උපජාල ආවරණය හොඳට තේරුම් අරන් ඉමු. මේකේ තවත් උපජාල 6කට බෙදුවාම උපජාල 6කට වෙන් කරන්න නව උපජාල ආවරණය කුමක්ද? එච්චරයි ප්‍රශ්නේ. very good. උත්තරයක් දාලා. හයකට වෙන් කරාම නව උපජාල ආවරණය කුමක්ද? අනිත් පැයට තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැතෝ කියලා දාන්න. නැත්නම් මම උත්තර නැති හින්දා යනවා. මේක අපි ලිව්වොත් මේක කොහොමත් ඉවරයි. මේකත් ඉවරයි. මේකත් ඉවරයි. මෙන්න මෙතන 192 ඒ කියන්නේ 255 අඩුයි කියන්නේ පොඩ්ඩක් බලන්න ඕනේ මේක. හරි? මෙතන 192 හැදිලා තියෙන්නේ 128යි 64යි එකතු වෙලා. අර ලිස්ට් එක මම කලින් පෙන්නුවේ. මුලින්නේ වැහෙන්නේ මුලින් දෙකක් වැහුනොත් හතරකට බෙදෙනවා. දැන් ඒකත් වහලා දීලා තියෙන අපිට කරන්න දෙයක් නැහැ. ඒකත් වහලා දීලා තියෙන ඒකේ දෙවෙනි එක තමයි හම්බෙලා තියෙන්නේ. අර උඩ 64 කියලා තියන්නේ ඒකයි. හරි? දෙවෙනි එක හම්බෙලා තියෙන්නේ. හා. මෙන්න මේක වහලා දීලා තියෙන්නේ. පළවෙනි දෙක. ඉතුරු ටික නම් ඉතුරු 6 නම් තියෙනවා ඇරලා. දැන් පරිපාලකට සිද්ධ වෙනවා මෙන්න මේ 6 භාවිතා කරලා තවදුරටත් මේක 6කට බෙදන්න. මොකට බෙදනවද දන්නේ කමන්නේ 6කට බෙදනවා. 6කට බෙදන්න බෑ අපිට. හේතුව 6කට බෙදන්න බැරි කමක් නැහැ බෙදුව හැකි තියෙන පරිගණක ගැන හිතලා. ඒ කියන්නේ ඉස්සල්ලා 4කට බෙදලා ඊට පස්සේ ඒකේ කෑලි දෙකක් දෙකට ආයෙ බෙදන්න පුළුවන්. ඒකට කියනවා සුපර් නෙටින් කියලා. ඒවත් O level වලට A level වලට තියෙන නිසා සමහරට අපිට එන්න පුළුවන් ඈ. සුපර් නෙටින් වලට යන්න. ඒ කියන්නේ ඉස්සල්ලා 4ට බෙදලා ඒකේ කෑලි දෙකක් අරන් ඒ දෙක ආයෙ පාරක් එක කෑල්ලක් අරන් ආයෙ දෙකට බෙදලා ආයෙ තව කෑලි දෙකක් දෙකට බෙදන්න වෙනවා. එතකොට 6ක් හැදුවේ හැකි. සුපර් නෙටින් බලමු කියලා දෙන්න පුළුවන් වෙයි සමහර විට ඔයාලා අල්ලගත්තොත් වැඩේ. 6කට බෙදන්න බැරි නිසා අපි ආසන්නයේම තියෙන විශාල දෙකේ ගුණ බලයට යමු 8කට යන්න වෙනවා අපිට. 8ක් කිව්වොත් දෙකේ 3යි. දෙකේ 3යි. 8කට බෙදන්න. ඒ කියන්නේ බිට් 3ක් ගන්න වෙනවා කියන එක සරලවම කිව්වොත්. 4කට බෙදන්න නම් අපි බිට් 2යිනේ ගත්තේ. 8කට බෙදන්න බිට් 3ක් ගන්න වෙනවා. මෙතනින් ඉස්සරහට තියෙන ටික විතරයි අපිට වෙනස් කරන්නත් පුළුවන්. එහෙනම් මෙතනින් ඉස්සරහට තව බිට් 3ක් අපි ආවරණය කරමු බෙදීම හැටියට. එතකොට මේ ආවරණේ බිංදු 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 වෙන්නේ පළවෙනි බෙදීමේ. එහෙම කියලා අපිට කියන්න පුළුවන්. හරි? එහෙනම් ඒකත් ආවරණය වුණාට පස්සේ ඒ තුන එකේ ඒවා පහක් එනවා. එකේ ඒවා පහක් කියන්නේ 248යි. එතකොට ඉතිරි වෙලා තියෙන්නේ තව බිට් 3යි. දෙකේ 3යි. එක උපජාලයකට ඊට පස්සේ හදන්න පුළුවන් පරිගණක සත්කාර ලිපින දෙන්න පුළුවන් 8යි. ඒකෙනුත් දෙකක් ගියාම එක උපජාලයක තියෙන්න පුළුවන් පරිගණක 6යි. එක මේ අලුත් උපජාලවල තියෙන්න පුළුවන් පරිගණක ගාන 6යි. දැන් මේක හොයන්න අර උඩ තියෙන ලිපිනේ අදාළ වෙන්නෙම නැහැ. IP ලිපිනේ කියන එක අදාළ වෙන්නේ නැහැ. උපජාල ගාන හොයන්නවත් සත්කාර ගාන හොයන්නවත්. මේ දෙකම කරන්න පුළුවන් මාස්ක් එකකින්. පැහැදිලි ඇති කියලා හිතනවා. හරි? තව එකක් කරන්න ඕන නම් කවුරු ඕන කෙනා chat එකේ දාන්න නැත්නම් මම ඉස්සරහට යනවා ඈ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. උපජාල ආවරණය තේරුණාද?
පිට් එකක් දාන්නකො නැත්නම් කමෙන්ට් එකෙන් ෂෙයා කරන්න. හරි. right. තේරිලත් නෑ. හරි. අපි ඊට පස්සේ මේ උපජාල ආවරණයත් එක්කලා අපිට හොයාගන්න පුළුවන් දැන් ලිපින වලට ගියාම කොහොමද මේ ලිපින බෙදෙන්නේ කියලා. හරි. අපි දැන් ඊළඟට උපජාල ආවරණයේ සැලකිල්ලට අරගෙන තව එකක් කරමු කියලා දාලා තියෙනවානේ. තව එකක් කරමු. alright. මදුට නම් තේරිලා තව දෙන්නෙක් ඉන්න තව එකක් කරමු කියලා ඕන තව එකක් හදනවා. දැන් මේකේ මේක දෙන්නේ උපජාල ආවරණයේ පමණක් භාවිතා කරලා ජාල තවදුරටත් උපජාල කිරීම. එච්චරයි. අපි ක්ලාස් A ලිපිනයකට යමු. ක්ලාස් A ලිපිනයක් තියෙනවා 10යි 15යි 20යි ඔහොම කියලා තියෙනවා. 10යි 15යි 0.0 කියලා තියෙනවා. මම හිතමුකෝ. අපිට ඇත්තටම මේක වැඩක් නැහැ උපජාල කතාව ගැන හිතන්න. මේකේ උපජාල ආවරණය වෙලා තියෙන්නේ පළවෙනි සෙට් එක කොහොමත් ක්ලාස් A වල වහන්න ඕන කියලා මේ IP හදපු කෙනාම කියලානේ තියෙන්නේ. දොර පළවෙනි සෙට් එක අපිට ක්ලාස් A එකක උපජාල කඩන්න වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි කියලා කාලයක් යද්දි තේරෙන්නේ නැත්නම් බලන්නම් කියලා දෙන්න පුළුවන් වෙයි සමහර විට. තේරුණොත් මේ ටික. දෙවෙනි සෙට් එකේ ඉඳලා අපිට ඕන නම් වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. මෙයාට හම්බෙලා තියෙන 10යි 16. sorry 10යි 16යි කියලා අපි හිතමු. කියලා 0.0 කියලා ජාල ලිපිනයක් ලැබිලා තියෙන්නේ. හරි? මේකේ උපජාල ආවරණය මෙතන ලියලා තියෙනවා 224යි කියලා. ඒ කියන්නේ 255යි 224යි 0.0 වල උපජාල ආවරණය. 255යි 224යි 0.0 වල උපජාල ආවරණය. මේක මහ විශාල ගණයේ මේ ජාලයක් උපජාලයක්. කියන්නේ ලොකු සත්කාර ප්‍රමාණයකට යන්න පුළුවන්. අර එහා පැත්තේ බිට් 8ක් තියෙනවනේ. right 224 හැදුනේ බිට් කීයක් වෙහිලාද දන්නේ නැහැ. ඒක ඔයාලා හොයාගන්න මම ගාන විතරක් දෙන්නම්. මේ විශාල උපජාලයේ ගත්ත මිනිස්සයාට මේකේ ISP ට එහෙම නැත්නම් සර්විස් ප්‍රොවයිඩර්ට කාට හරි ඌමනාව තියනවලු එයාගේ රටේ තියෙන ප්‍රාන්ත මේ දිස්ත්‍රික්ක 25ට මේ ටික බෙදලා දෙන්න. සමානව බෙදලා දෙන්න. ටිකක් අමාරු ගානක්. විසි පහට බෙදලා දෙන්න ඕනලු. සමානව බෙදමු අපි. එතකොට 25ට සබ්නෙට් දන්නේ නැති හින්දා ඊට ආසන්නයේ තියෙන එකට යන්න වෙනවා අපිට. දිස්ත්‍රික් ලංකාවේ දිස්ත්‍රික් 25ට බෙදන්න හදන්නේ මේ ජාල ලිපිනේ අරගෙන. පුළුවන් අය හදන්න. අනිත් මම බය විදි කරන් යන්නම් එහෙමනම්. මේ 8ම වැහිලා. මේ 8ම එකේවත් තියෙන්නේ. මෙතන 224යි කියන්නේ 192යි 64යි 32යි. 128යි 2යි 128යි 64යි 192යි. තව 32ක් ගියාම 224යි. මෙතන 3ක් වෙහිලා කියන්නේ මෙතන තව තියෙනවා 5ක් තියෙනවා. ඊටු ටිකක් තියෙනවා ඔක්කොම. very good. ඔය එන්නේ උත්තර. දැන් මේක අපිට බෙදන්න වෙන්නේ 32 මේ කියන්නේ බිටු 32කට කියන්නේ 32කට බෙදන්න දෙකේ ගුණාකාරය ඊළඟට තියෙන 1 2 4 8 16 32 නේ තියෙන්නේ 16 අරගෙන මදිනේ 32ට බෙදන්න වෙන්නේ 32යි කියන්නේ දෙකේ 5යි දෙකේ 5යි ඒ කියන්නේ ඔයා මුල බිටු 5ක කෑලි අරගත්තා නම් මේක උපජාල වලට කඩන්න පුළුවන් තවදුරටත් මුල බිටු 5ක්ම ඔයා උපජාල හදන්න ගත්තොත් මෙන්න මේ 5ම ගන්න වෙනවා මේ 5ම එකේව වුණා කියන්නේ මෙතන අගේ ආයේ ලේසියෙන් හදන්න දෙයක් නැහැ 255යි තේරුණේ නැද්ද ඒක මම අර මුලින්ම විස්තර කරපු කතාව ඔළුවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මුල බිට් එකක් ගත්තොත් එහෙම දෙකකට බෙදුවේ හැකියි. එක කියලා එකක් තියෙනවා මේ බිඳුව කියලා එකක් තියෙනවා එක කියලා එකක් තියෙනවා කියලා.
ලියන සංඛ්‍යා අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එහා පැත්තට දෙන බිටු ගාන කීය වුණත් ප්‍රශ්නයක් නැහැ. මුලින් බිට් 4ක් ගත්තොත් බෙදන්න පුළුවන් 16කට කොටස්. ඊළඟට තියෙන අංක ටික කොච්චර හරි 16කට බෙදුව හැකියි. මුලින් බිට් 5ක් ගත්තොත් 32කට කෑලි බෙදන්න පුළුවන්. එතකොට මේකේ කලින් අයින් කරපු ටික ඇරුණාම තව 5ක් ඉතුරු සෙට් එකකින් 5ක් ගත්තාම උපජාල 32කට බෙදන්න පුළුවන්. ඊටකොට මට කියන්න එහෙනම් ආරයි තේරුණා. එහෙනම් තව මෙයාට දෙන්න ඊට පස්සේ එකකට දෙන්න පුළුවන් සත්කාරයක් ගන්න කොච්චරද? එකකට දෙන්න පුළුවන් සත්කාරයක් ගණන මේ බිට් 8ම තියෙනවා. මේ බිට් 8මත් තියෙනවා. නේද? 8 දෙකම තියෙනවා. එතකොට දෙකේ 16ක් සත්කාරක දෙකේ 16 ඍණ දෙකක් නේද? ඇත්තටම ගත්තොත් දෙකේ 16 ඍණ දෙකක් දෙන්න පුළුවන්. නෑ මුල බිට් කැලි දෙක විතරනේ වුනේ. දෙකේ 16 ඍණ දෙකක් දෙන්න පුළුවන්. දෙකේ 16 කියන්නේ මතකයි නේද? හෙක්සා මේ මොනවද? යුනිකෝඩ් වලදී කතා කරන්නේ 65536ක් තියෙනවා කියලා අනුලක්ෂ. බිට් 16ක් තියෙන හින්දා. එහෙනම් දෙකේ 16 කියන්නේ 65536යිනේ. ඒකෙන් දෙකක් අඩු වුණාම 65534 එක උපජාලයකට ලිපින බෙදන්න පුළුවන් මෙයාට. දොර අලුත් උපජාලාවරණය 255යි 255යි බිඳුවයි බිඳුව ඒකක 65534 ගානේ පරිගණක තියෙන්න පුළුවන්. මෙතනින් පස්සේ තමයි අහන්නේ අර උඩ ලිපින මේවට බෙදලා ලියලා දෙන්න කියලා. හරි. දැන් අපි ඒකට යමු දෙහෙනම්. තේරුණා කියලා කියන හින්දා. හරි. එහෙනම් අපි උඩ ලිපින බෙදලා ලියන එකකට යමු අපි ඊට පස්සේ. හරි. තව පැය භාගයක් විතර තියෙන්නේ. අපි ලිපින බෙදන්නයි යන්නේ. ඔන්න දීලා තිනවා IP එකක්. මේ IP එක වෙන්නේ 129යි 129යි 10යි 16යි නෑ 10යි බිඳුවයි ඒක වුණොත් ඔයාලට බෙදන්න අමාරුයි සංකීර්ණ. ඉන්න ක්ලාස් 100කට යන්න නේ. අපි ගමු 200යි 205 ඩවුන් ජොලියට වගේ 205යි 15යි 10යි බිඳුව කියලා දෙන්නම්කො ලේසිම එකක්. 205යි 15යි 10යි බිඳුව. හරි. මේකේ උපජාල ආවරණයේ මාස්ක් එක මේ පරිපාලකට හම්බෙන්නේ 255යි 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 බිඳුව විදිහට. පරිපාලකට හම්බෙලා තියෙන්නේ toy විදිහට. ජාල මේ ලිපිනේ. හරි. ඔයාට කියනවා මේ පරිපාලක මේක උපජාලා 4කට බෙදනවා කියලා. උපජාලා 4කට වෙන් කරන්න ඕනලු පරිපාලකට මේක. ඒ උපජාලයක තියෙන්න පුළුවන් සත්කාරක ප්‍රමාණය, නව උපජාල ආවරණය සහ ලිපින පරාස ලියන්නයි කියලා කියනවා. නව උපජාල ආවරණය, සත්කාරක ගණන සහ ලිපින පරාස ලියන්න කියලා කියනවා. බලමුද එහෙනම් හදන්න. ඉස්සෙල්ලා දැන් දන්න ටික හදලා කියන්න මට. නව උපජාල ආවරණය කියන්නේ 4කට බෙදන්නේ. 4කට බෙදන්න ඕනේ. නව උපජාල ආවරණය දෙන්න කවුරු හරි. very good. ආවා. ඩිරෙක්ට් ආවා. හොඳට තේරිලා. 255යි 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 ඒක වෙන් කරලාමයි තියෙන්නේ. මෙයාට හම්බෙද්දිත් ඉතුරු තිබ්බේ 8යි. මේ 8ෙන් පළවෙනි දෙන්න අරගන්නවා 4කට බෙදන්න හින්දා දෙකේ දෙකක් ඇති. බිඳු 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 1 1 බිඳු 1 1 කියලා 4ක් හැදුවේ හැකි. එතකොට මේ දෙකේ එකතුව 128කුයි 64කුයි 192යි. එහෙනම් ඔන්න නව උපජාල ආවරණය හැදුවා. මෙයාට හම්බෙලා තිබ්බේ මේක නව උපජාල ආවරණය. 4ට බෙදුවට පස්සේ නව උපජාල ආවරණය. ඊළඟට කියන්න බලන්න එක උපජාලයක තියෙන්න පුළුවන් සත්කාරක ගණන. එක උපජාලයක තියෙන්න පුළුවන් සත්කාරක ගණන. very good. තව ඉතුරු වෙන්නේ
ඔය යන්නේ 60යි. තව ඉතුරු වෙන්නේ මෙතන 6යි. දෙකක් ගියානේ. 6යි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ 2 6යි. 2 6යි කිව්වහම 64යි. ඒකෙන් දෙකක් අඩු වෙනවා සත්කාරක වලට යද්දි. මුළු ලිපුණ ගාන නම් 64යි. සත්කාරක 62යි. 62යි. සත්කාර කරන්න පුළුවන් 62කට විතරයි. ඊට පස්සේ අපි ලිපින පරාස ලියන්න බලමු. හරි? දැන් මුල බිට් දෙකයිනේ ගත්තේ. මුල බිට් දෙකෙන් මේ ජාල හතර කැඩුවානේ. එතකොට මේ ජාල හතරේ මුල බිට් දෙක බිඳුව තියෙන්නේ පළවෙනි සෙට් එකේ. බිඳුවයි එක තියෙන්නේ දෙවෙනි කාණ්ඩේ, දෙවෙනි උපජාලයේ. එකයි බිඳුව තියෙන්නේ ඊගාව උපජාලයේ, එකයි එක තියෙන්නේ ඊගාව උපජාලයේ. මෙතනින් එහා සෙට් එක බිඳු 6ක ඉඳලා 1 6ක කියන පරාසය වෙනස් වෙන්න පුළුවන්. හැමෝටම මේක පොදුයි. එතනින් එහාට. හරි? මේක ලේසියෙන් හදන්නත් පුළුවන්. මෙහෙම හදන්නත් පුළුවන්. මෙහෙම හැදුවොත් මේ ටික ඔක්කොම උඩ පළවෙනි පටන් ගන්න තැන ඔක්කොම බිඳු වෙන තැන බිඳුවයිනේ. ඔක්කොම එක වෙද්දි මෙතන 63යි. හරි? එහෙනම් ඒ අනුව අපි උඩ එකට ලිපින ටික ලියමු. 205යි 15යි 10යිනේ තියෙන්නේ. 205යි 15යි 10 15යි 10යි බිඳුව තමයි තිබ්බේ. පළවෙනි සෙට් එකේ මෙතන මුල ටික හැදෙන්නේ බිඳු බිඳු තියෙන අංක ටිකනේ. පළවෙනි උපජාලය අපි ඒ කියලා මේ කියන්නේ අපි ගමු net 1 කියලා. net 1 එක 205යි 15යි 10යි බිඳුව කියන එක ජාල ලිපිනයට තමයි ගන්න. කමන්නේ අපි ලිපින පරාසය ලියමුකෝ ඉස්සෙල්ලාම. බිඳුවේ සිට 205යි 15යි 10යි 63 වෙනකම්. ඒක තේරුන්නේ නැද්ද? ඒ කියන්නේ කොහොමද ඒක ආවේ? මම දන්නවා බිඳුවයි බිඳුව තියෙන්නේ පළවෙනි සෙට් එකේ. දෙවෙනි සෙට් එකේ ඉන්නේ බිඳුවයි එක තියෙන්නේ. ඒතර බිඳුවයි බිඳුව තියෙද්දි වෙන්න පුළුවන් ඉතුරු ටික ඔක්කොම බිඳු. හයම. ඒ කියන්නේ බිඳු මේ බිඳු දෙකයි මේකයි මුළු ඔක්කොම ගද්දි එකතුව බිඳුවයි. බිඳුවයි බිඳුවම තියෙද්දි පළවෙනි සෙට් එකේ බිඳුවයි බිඳුවමනේ තියෙන්නේ. මේ ටික ඔක්කොම එක වුණොත් එහෙම එතන 63යි. මොකද මේක 64 වෙනි එකනේ. ඒකට 63යි. එහෙනම් බිඳුවයි බිඳුව තියෙන වෙලාවේ එන්න පුළුවන් බිඳුවේ සිට 63 දක්වා. ආයක කොටස පේන්නේ නැහැ නේද මගේ ස්ක්‍රීන් එකේ. right 63 දක්වා එන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි සෙට් එකේ බිඳුවයි එක මුලට තියෙන්න ඕනේ. බිඳුවයි එක කියද්දි මෙතන 64යි කෙලින්ම. එතකොට පටන් ගන්න එහෙනම් 205යි 15යි 10යි 64. ඉඳලා බිඳුවයි එක තියෙන අනිත් ඔක්කොම එක වෙන අවස්ථාව යනවා. නේද? ඒ කියන්නේ තව 63ක් එනවා. 100 15යි 10යි 127 වෙනකන් යනවා. 127 වෙනකන් යනවා. මේක මෙච්චර අමාරු නෑ. ඔයාලට මම පෙන්නන්නම් ලේසි ක්‍රමයක්. මේ දාලා තියෙන්නේ. මේක හරි ලේසි. ආරම්භක පරාසයේ පට් ගාලා හෙව්ව හැකි. ඒ කොහොමද? බිඳුවයි එක ආවම මේක 64 නම් ස්ථානීයගේ මුල බිඳුවයි බිඳුව නම් බිඳුව. ඊළඟට 64. ඊළඟට එකයි බිඳුවනේ. ඒ කියන්නේ මේක 128නේ. 128. ඊට පස්සේ එකයි එකනේ. එතකොට 192. ඉතින් අර කලින් එක ඉවර වෙන්න ඕනේ ඊළඟට පටන් ගන්න කලින්නේ. එතකොට එහෙනම් මේක 191 නම් දෙක නම් මෙතන 191 එන්නේ. ඊළඟට 255 නම් අන්තිමට තියෙන්නේ මෙතන ඉන්නේ 254. 255 එක ඉවරයිනේ. 256 නේ ගාවට එනවා 255. අර ටික එහෙමම තමයි. මේක ඊට පස්සේ ලේසි බිඳුවයි බිඳුව බිඳුවයි එක එකයි බිඳුව එකයි එක එන විදිහේ හිතලා හදන්න. තේරුන්නේ නැති අය තව පාරක් ගානක් දෙන්නද වෙන එකක් අයි තව පාරක් පැහැදිලි කරන්න ඕනද මේකම හරි. right එහෙනම් වෙන විදිහේ ගානක් දෙන්නම්.
right. ඔන්න ගානක් දෙනවා එකක් 209යි 20යි මේ අනිත් ඉලක්කම් ගැන හිතන්න දෙයක් නැහැ මාස් එකෙන් පස්සේ තියෙනවට 15යි බිංදුව කියලා එකක් තියෙනවලු උපජාල ආවරණය වෙලා තියෙන්නේ 255යි 255යි 252යි අමාරු කරනවා ටිකක් තේරුම් නැද්ද එක පාඩම නැත්නම් සරල අර ජාතිකම දීලින්ද ඕ නේද කලින් එක පොඩ්ඩක් වරද්දලා තියෙන දේ ටිකක් දෙන්නම්කෝ 255යි 190 නෙමෙයි 128 මේක තමයි දැන් මෙයාට හම්බෙලා තියෙන උපජාල ආවරණය හරි මාස්ක් එක අලුතෙන් හම්බෙලා තියෙන මාස්ක් එක මේ තියෙන්නේ උඩ තියෙන IP එක අහනවා මේක තව දුරටත් මෙයා බෙදුවොත් එහෙම උපජාල 4කට නව උපජාල ආවරණය සත්කාරක ගණන ටක්ගලා වෙනවා සත්කාරක ගණන සහ ලිපින පරාස මට අවසාන මුල එකක විතර අවසාන කෑලි හත් විතර ලිව්වක් කමන්නේ ලිපින පරාස වල ලිපින පරාස net 1 net 2 net 3 වල පිළිවෙලට දෙන්න සත්කාරක 30යි යමයි ඊළඟට ලිපින පරාස ටික හතරකට බෙදුවා නම් මේක තව බිට් දෙකක් ගන්න වෙනවා. මෙතන එකක් අරන් තියෙන එක 128 ආවේ. තව හතක් තිබ්බ මෙතන හිස් වෙන් කරන්න පුළුවන් හතක් තියෙනවා මෙතන. ඒකෙනුත් තව දෙකක් ගන්න වෙනවා අපිට හතරකට බෙදන්න නම්. මුල ඊළඟට තියෙන මුල දෙන්න ගම්මු. ඊට ඉස්සරින්ම හම්බෙන්න දෙන්නනේ ගන්න වෙන්නේ. ඒ දෙන්නත් එකේ වුණා නම් 9 වගේ වෙනවා 192යි තව 32යි 224. දර අලුත් උපජාල ආවරණය 255යි 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 224යි right එතකොට ඉතුරු වෙන්නේ මෙතනින් තව 5යි දෙකේ පහ ඍණ දෙකක් තමයි හදන්න පුළුවන් සත්කාරක දෙකේ පහ ඍණ දෙකක් හදන්න පුළුවන් එච්චර ගොඩක් ආවේ කොහොමද හතරයි එන්න ඕනේ කෑලි ලුන්දි චුට්ටක් අවුල් වුණා එතන දැන් අපි බැලුවොත් එහෙම හරි හොඳයි ඒක වැරදිච්ච එකත් හොඳයි ඊට පස්සේ කෙනා හදලා තියෙනවද නෑ පස්සේ කෙනාගෙත් වැරදි ඔන්න මේක ටිකක් වැදගත් එහෙනම් දැන් මේකේ අපි වෙනස් කළේ මොනවද කියන්නකෝ අපිට දීලා තිබ්බ කොටස තිබ්බේ මෙන්න මේ මුල උපජාල කොටස සලකන්න දැන් ඊළඟ ලිපින පරාස හොයන්න යද්දි හරි හදන්න පුළුවන් ගාන දෙකේ පහ ඍණ දෙකයිනේ ඒ කියන්නේ 30යි සත්කාර ඇහුවොත් එහෙම මුළු ලිපින ගාන ඇහුවොත් එහෙම 32යි එක්කෙනෙක්ට 32ක් හම්බ වෙනවා හරි එතකොට නමුත් ජාල හතරකටයි බෙදෙන්න ඕනේ ගොඩක් බෙදෙන්න බෑ 32 ගානේ දැන් දිගටම ගිහිල්ලා මෙතන බලමු මේක මොකද වෙන්නේ කියලා දැන් අපිට දීලා තියෙන ලිපිනේ මෙන්න මෙයාව ආවරණය කරලා තිබ්බේ එයා අපිට වෙනස් කරන්න අයිතියක් නැහැ
අපි අනිත් ඒවා වෙනස් කරන්න. එහෙනම් අපේ පළවෙනි එක අනිවාර්යෙන් අපේ හතරෙම එක තියෙන්න ඕනේ. ඒක අපිට වෙනස් කරන්න බෑනේ. ඉතුරු දෙකේ ඉතුරු දෙකනේ අපි වෙනස් කළේ. ඉතුරු දෙක 0.0 තියෙන පළවෙනි එක. 0.1 තියෙන දෙවෙනි එක. 1.0 තියෙන තුන්වෙනි එක. 1.1 තියෙන හතරවෙනි එක. මෙන්න මෙහෙමනේ දැන් ජාල ටික හැදෙන්නේ. අපි වෙනස් කළේ මේක නෙමෙයිනේ. මේක වෙනස් කරන්න බැරුව දීලා තිබ්බේ. එතකොට මෙතන අගේ කීයද? දැන් පළවෙනි උපජාලය හැදෙනවා මේකේ අපිට පළවෙනි උපජාලය පටන් ගන්න කොතනින් ඉඳන් කොතෙන්ද දෙහෙනම් මෙන්න මේකේ බිඳුව තියෙන ඒවල ඉඳලා බිඳු පහක් තියෙන ඒවල ඉඳලා එකේ පහක් තියෙන ඒවට ඒ කියන්නේ මෙතන 128ක් තියෙනවා බිඳු පහක් තිබ්බ ඉස්සලහම 128 තියෙනවනේ නේ මේකේ මං චූටි වැරැද්දක් කරලා තියෙනවා සෝරි මම මේකේ 128 දාලා බිඳුව දීලා තියෙනවානේ රයිට් මම මේකේ බිඳුව දුන්නා කියන්නේ හරි ගැටලුවක් නැහැ බිඳුව දුන්නා කියන්නේ පළවෙනි බිට් එක වෙනස් කරන්න බැරි වුණාට පළවෙනි බිට් එක තිබිලා තියෙන්නේ බිඳුවෙන් සෝරි හදපු අය ඉන්නවා හරියට මේක බිඳුවෙන් තිබිලා තියෙන්නේ ඒකනේ බිඳුව දීලා තියෙන්නේ පළවෙනි සෙට් එක බිඳුවෙන් තිබිලා නෑ පස්සේ උත්තරේ නිරුන්දි පස්සේ උප එක හරිය පළවෙනි බිට් එක බිඳුවෙන් තිබිලා තියෙන්නේ ඒකනේ බිඳුව දීලා තියෙන්නේ මෙයාට නැත්තම් දෙන්න ඕනේ 124ට වැඩි එකන්නේ මං හදපු විදිහට හදන්න දුවනා පළවෙනි බිට් එක බිඳුව තියෙන කාණ්ඩේ කොහොමත් වෙන් කරලා තිබ්බා. ඒක තමයි අපි තවදුරටත් ආයි හතරකට වෙන් කළේ. ඒතකොට මෙතන බිඳුවේ ඉඳලා මෙතන එකතුව 2 4 8 16. 16 කියන්නේ 31යි. බිඳුවයි 31ට එනකන් යනවා. එතකොට ඊගාව එක 32නේ. එහෙනම් බිඳුව පරාස ටික ගත්තොත් එහෙම බිඳුව 32 64 96 තමයි 96 ඒක එකක් අඩු කරලා ලියන්න අතන මේ මුළු ලිපින පරාසය මම ලියන්නේ සත්කාරක නෙමේ මුළු ලිපින පරාසය 127 හරි හදිස්සියේ හරි මෙන්න මේ උඩ අංක වෙනස් වෙලා තිබ්බනම් මෙන්න මේ අංක තිබ්බේ 128 වගේ වුණොත් එහෙම මෙතන 128 හරි 127 128 වුණා නම් එහෙම මෙතන එයා දෙවෙනි භාගය තමයි උපජාල කරලා තියෙන්නේ. එහෙම වුණා නම් අර නිලුන්දි කලින් යවපු උත්තරේ යටට කියනවා. නිලුන්දි කලින් යවපු උත්තරේ තියෙනවනේ මේ. නිලුන්දි කලින් කොහොමත් ඒක තමයි නිලුන්දි වල තියෙන මම අර උඩ ටික විතරක් තියාගෙන ඉඳලා. ඒක තියෙන 128 159 160 191 192 223 224 කියලා නිලුන්දි දාලා තියෙනවා. ඒ උරුයන්නේ දෙක දාලා තියෙනවා. මැසේජ් වල බලන්න. අන්න ඒකේ යට භාගය වෙනවා මේකේ ඉතුරු සත්කාරක ටික මෙතන 128 දීලා තිබ්බනම් 128 දීලා තිබ්බනම් ලිපින ටික වෙන්නේ ඒක. නමුත් බිඳුව දීලා තිබ්බ හින්දා ලිපින ටික වෙන්නේ පරාස ටික වෙන්නේ මේක. මාස්ක් එකේ. තේරුණාද? තව එකක් හදන්න දායි ඒ જાති. තව විනාඩි 15යි තියෙන්නේ. තේරුම් නැත්තම් කියන්න තව එකක් ඒ જાති දෙන්න. ඇති. ඒක නේද? රයිට්. එහෙනම් මං මෙහෙම ගානක් දෙන්න. මෙහෙම එකක් තියනවලු. හරි? 222යි 165යි 190යි
බිඳුව 222යි 165යි 190යි බිඳුව. හරි මේක තමයි IP එක. මේක බෙදනවලු උපජාල 4කට. හතරකට 8කට බෙදමු මේක. මේක උපජාල 8කට බෙදනවලු. මේකේ මාස්ක් එක වෙන්නේ මෙහෙමයි 255යි 255යි 200 24යි බිඳුව කියලා තියෙනවා. හරි 255යි 255යි 224යි බිඳුව කියලා තියෙනවා. මේක උපජාල 8කට බෙදමු අපි. උපජාල 8කට බෙදලා උපජාල ආවරණය ලිපින පරාසයයි කියන්න පුළුවන් ද බලන්න. අමාරු ගානක් හැබැයි. right 255 255 255 252යි බිඳුව. right හොඳයි. උපජාල ආවරණය හරි. 255 255 252 මොකද තව දෙකක් නෙන්න ඕනේ. තුනක් එන්න එපේ. right දැන් මගේ අතින් ලියවිලා තියෙන්නේ මේකම තමයි. මම මේ ලියලා තියෙන්නේ අලුත් උපජාල ආවරණය නම් හොයන්න පුළුවන්. දැන් චුට්ටක් සෝරි මට මෙන්න මේකට උත්තර දෙන්නකො පොඩ්ඩක්. මම මේ ලියලා තියෙන එකේම මම මේ ලියලා තියෙන එකේම ඇහැවුවොත් එහෙම දැන් මේකේ තියෙන උපජාල මේකේ මේ දීලා තියෙන ලිපිනයට අදාළව කලින් දවසේ රෙකෝඩින් එක දැම්ම හැබැයි බලමු. හරි. මම ඔයාලට පොඩි එකක් පෙන්නන්නද මේකත් එක්කලා පොඩි මේක තේරුණා නම් හරියන්න හෝ මම මේ ඔයාලට ඊගාවට පෙන්වන්න හදන එකත් එක්කලා සමහරට තව ටිකක් පැහැදිලි වෙන්නත් පුළුවන්. හරි. අපි ඒකත් බලලාම ඉමුකෝ. තව චුට්ටි වෙලාවයි තියෙන හින්දා විනාඩි 10ට. මම ඔයාලට මේ මාස්ක් ඇත්තටම තියෙන එකක් පෙන්වන්නම්. හරි. උපජාල ආවරණ සහ ජාල ලිපින හැදෙන එකක්. එතකොට ඔයාලට බලමු අපිට මේකේ අංක ටික අනුමාන කරන්න පුළුවන් වේද කියලා. මම මේ පෙන්නන එකේ right right හොඳයි. දැන් මෙන්න මේ ඇවිත් තියෙන්නේ මේ කියන ජාල ලිපිනයට අදාළ මේ IP එක විස්තර මම මේ අරන් තියෙන්නේ. හරි. එතකොට මේක අයිති වෙලා තියෙන්නේ සිංගප්පූරුවේ තියෙන එක්තරා වූ මේ බ්‍රෝඩ්කාස්ටිං එකකට අයිති වෙලා තියෙන්නේ. හරි. අපි මේකේ ලිපිනයක් වෙනස් කරන්න හිතුවොත් එහෙම මම මේකට දාන්නම් මෙතන බිඳුවයි බිඳුව කියලා. හරි. මේක බිඳුවයි බිඳුව කියන ලිපිනේ දාලා මේක කාටද අයිති කියලා හොයනවා. right 222යි 165යි බිඳුවයි බිඳුව කියද්දි සිංගප්පූරු බ්‍රෝඩ්බෑන්ඩ් ඇක්සස් ප්‍රොවයිඩර් කෙනෙක්ටම තමයි ඒකත් අයිති. මම මේකේ මෙතෙන්ට දානවා ඊට වඩා ටිකක් විශාල ගුණාකාරයක් 128 දානවා. 222යි 165යි 128 දානවා. හරි. ඒ කියන්නේ අර පළවෙනි සෙට් එකම එක වෙලා තියෙනවා. ඒ කියන්නේ ඊගාව තව උපජාලයක් තියෙද කියලා මම අනුමාන කරනවා මෙතන. බිඳුව වෙලා තිනවා
එක වෙලා තියෙනවද කියලා පළවෙනිම බිට් එක. ඒ කියන්නේ මුලම බිට් එක එක වෙච්ච උපජාලයකට බෙදලා තියෙනවද කියලා බලන්න හදන්න. හරි. ඒක බැලුවට පස්සේ මට පේනවා මේක අයිති ශ්‍රී ලංකා ටෙලිකොම් එකට කියලා. කලින් සිංගප්පූරුවට තිබ්බේ. දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් එකට. ඒ කියන්නේ එහෙනම් මේකේ තියෙන්න ඕනේ 255යි 255යි 128යි බිඳුව කියන මාස්ක් එකක් වෙන්න ඇති. ඒක නිසානේ අර බිඳුව තිබ්බ සෙට් එක එකටයි 128 තිබ්බ සෙට් එක තව උපජාලයකටයි බෙදෙන්නේ. මම ඒක තහවුරු කරගන්න තව මේකට 64ක් එකතු වුනහම හැදෙන එකෙන් එකක් දාලා බලනවා වෙන එකකට කැඩෙනවද කියලා බලන්න. ඉතින් උපජාල දෙකකට වෙන් වෙලාද කියලා බලන්න. 192 දාලා බලමු. ආප්පා. මට ඊට වඩා දවසකට බලන්න දෙන්නේ නැලු. ඉන්නකො වෙන සොෆ්ට්වෙයාර් එකක් තිබ්බ හොඳ එකක්. මේකට මතක නැහැ. අපි මේකෙන් බලමු. ඒගොල්ලන්ට දෙන්න බැයි නම්. මම මෙයාට දාන්නම් අර අලුත් IP එක. හරි පේන්නේ නේ. මම මේ IP එක මෙයාලට දාලා ලුක් කරලා බලනවා. දැන් අලුත් එක. හරි. අලුත් එක දැම්මහම ඒක අයිති වෙලා තියෙන්නේ වෙන කට්ටියකට. ඒක හොයන්නත් බෑ 192 ඒක වෙන කට්ටියකට අයිති වෙලා තියෙන්නේ. හැබැයි මට දැන් පේනවා පැහැදිලිව මෙතන දෙකක් වෙන් කරලා තමයි මේ ලිපින අරන් තියෙන්නේ කියලා නේද? ඒ කියන්නේ 64ත් එහෙනම් ඔන්න වෙන කාටද තමයි අයිති වෙන්න ඕනේ. 64. 64 සිංගප්පූරුවටමයි අයිති වෙලා තියෙන්නේ. එහෙනම් 190 128 මං කලින් බැලුවා 128 අයිති වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවට. මේක ශ්‍රී ලංකා ටෙලිකොම්. එහෙනම් අනිවාර්යෙන් 191ත් ශ්‍රී ලංකාවට අයිති නම් මේකේ 64ක් දීලා තියෙනවා. නෑ ඒක ශ්‍රී ලංකා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් ඉන් ශ්‍රී ලංකා. එකත් ඒක ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ ඩිවිෂන් වලට තමයි ඒත් බෙදලා තියෙන්නේ ලෝටස්. රයිට්. දැන් පේනවද මම මේ කියන්නේ සරල උදාහරණයක් පෙන්වන්න හැදුවේ මේකේ මේ IP ලිපින වලින් ලොකු බෙදීමක් කරන්න පුළුවන්. මේ 191 අපිට මේක හොඳට බලන්න බෑ නැත්නම් ඔයාලට මට මේ ට්‍රේස් එක හරියට පෙන්වන්නේ නැහැ කොහෙද කියලා. නැත්නම් මේකේ අර ඊළඟට 64න් 64න් මෙයාලා තවත් සබ්නෙට් කඩලා ඉවර වෙලා එක එක මේ පළාත් වලට දීලා තියෙනවා මීගමුව මේක හරියට පෙන්වන්නේ නැනේ කොහෙද කියලා තැන. right 191 අපි ගත්තොත් එහෙම අතන තව 32ක් වගේ එකතු වෙන ආගයක් 128යි 160ක් විතර වගේ මේක කොහොම ලංකාවේ එකක් වෙන්න එපානේ ශ්‍රී ලංකා ටෙලිකොම් ඔස්ට්‍රේලියාවේ රන් හරි මට එහෙම පෙන්වන්න විදියක් නැහැ මේක ඔක්කොම ඇඩ්‍රස් එකම එන්නේ මම වෙන තැනකට දාලා තියෙනවා මට ඒ ට්‍රේස් එක මතක නැහැ ආ මෙතන තියෙන කොළඹ එක කියලා තියෙන්නේ ඇඩ්‍රස් එක කොළඹ එකනේ තියෙන්නේ මෙතන නේද අපි අගේ පොඩ්ඩක් වෙනස් කරලා බලමු මෙතන මෙතන වෙනස් කරලා බලමු 100ට වගේ දාලා බලමු වැරදුනා 100 එන්න බෑ දැන් ඇති එහෙනම් මොකකට දැන් පැටලෙනවා 128යි තව 16ක් විතර දාන්න 16 නෙවෙයි 64ක් 128යි ඔයාලා චුට්ටක් බලන්න මේකත් එක්කලා මම මේ ඉවර කරන්න හින්දා මම මේක ඔයාලට දවසක් පෙන්නන්නම් කියලා ඉතින් හිටියා මේක වෙනස් වෙන හැටි මෙන්න මෙහෙම IP ලිපින මාස්ක් එකකින් ගැඩුවට පස්සේ මේකේ රටවල් අණු උනත් වෙන් වෙනවා නේද මේකේ බිඳුවෙන් එන මෙතන මාස්ක් එක අණුව තමයි ඒක තීරණය වෙලා තියෙන්නේ මේක කොයි රටේද කියලා එයාලා හොයාගන්න ඒ ක්‍රමයට
දැන් මේක සිංගප්පූරුවට ගියේ ඒක නිසා. මේකේ කොටසක් ජපානට ගිහින් තියෙනවා අවසාන හරිය. 200 වගේ ඒවා. ජපාන්ද කොහෙද තාම මට මතක නැහැ. ආ ඉන්දුනීසියාව ගිහින් තියෙනවා. පේනවද එතකොට මුල ටික එකමයි. 222යි 165. ඊට පස්සේ ඉතුරු වෙච්ච සෙට් එකෙන් තමයි මේ බෙදීම සිද්ධ වෙලා තියෙන්නේ. 200 තියෙන ඉන්දුනීසියාවේ, 128ක් තියෙන ලංකාවේ, 164ක් තියෙන ලංකාවේ නේද? දැන් 64 සිංගප්පූරුවේ තියෙන මුල 64න් කඩලා තියෙන්නේ මේක. දැන් මතක් නේ. බින්දුවත් සිංගප්පූරුවේ 64ක් සිංගප්පූරුවේ 127 වෙනකන් සිංගප්පූරුවේ තියෙන්න ඕනේ එහෙනම්. ඊට පස්සේ 128 ඉඳන් තව 64ක් ලංකාවේ තියෙනවා. මේක සිංගප්පූරුවට දීලා තියෙන්නේ. එතන ඉඳන් තව 64ක් තියෙනවා ලංකාවට 128 ඉඳලා එතකොට ගත්තාම 191 වෙනකන් තියෙනවා නේද? ඔව්. 191 ලංකාවේ තියෙන්නේ. 191 ශ්‍රී ලංකා ටෙලිකොම් ඊට පස්සේ ආයෙ තව එතනින් තව එකක් හරි එහාට ගිය ගමන් ඊගාව සෙට් එක තමයි. එතකොට ඒක යනවා වෙන රටකට. ඔන්න ඔහොම. එතකොට යනවා මේක ඉන්දුනීසියාවටම. එතනින් පස්සේ. හරි. දැන් ඔයාලට උන් අංක පරාසය හොයාගන්න එක හොයන්න පුළුවන් ඇත්තටම අපි අර කරපු ටිකකින්. ඒතකොට මේකේ උපජාල ආවරණය අපි මාස්ක් එක ලිව්වොත් එහෙම කොහොමද මේක හැදිලා තියෙන්නේ? ඒ අනුව ඊට පස්සේ අපිට හදන්නත් පුළුවන් ඒ ගණන් ටික. මේකේ ඕනනම් ඔක්කොම sorry. ඒතකොට මේකේ මාස්ක් එක හැදිලා තිබ්බේ 222 න්නේ පටන් ගන්න තියෙන්නේ නේද? මේක තියෙන 222යි 165යි 192යි බිඳුව තමයි ඉන්දුනීසියාවට දීලා තියෙන්නේ. ඒතකොට මේකේ උපජාල ආවරණය කියලා මෙයාලා කියන්නේ අපිට ගණන් හදද්දි පේන හැටියට 64 කෑලි වලට කැඩලා තියෙන්නේ. ඒක නිසා 255යි 255යි දෙකක් වැහිලා ඇති. එකක් වැහුණා නම් 32 මේ 128 කෑලි දෙකකට නෙවෙන්නේ. කියන්නේ 192යි. මෙතනින් පස්සේ මේකේ පළවෙනි කොටස පළවෙනි ජාල කොටස අරගෙන තියෙනවා සිංගප්පූරුව 1යි 2යි සිංගප්පූරුව අරන් තියෙනවා. තුන්වෙනි එක ශ්‍රී ලංකාව අරන් තියෙනවා. හතරවෙනි එක හතරකටම කැඩෙන්නේ. එතකොට බිටු දෙකක් ගත්තාම හතරවෙනි එක අරන් තියෙනවා මේ ඉන්දුනීසියාව. එක දෙක අරන් තියෙන්නේ සිංගප්පූරුව. එතකොට අපිට ලිපින පරාසය ඇහුවොත් එහෙම දැන් හදන්න පුළුවන්. හේතුව මේ බිටු ටික නම් වැඩක් නැහැ. ඒක ඕන එකක් වෙන්න පුළුවන්. මෙතනින් ගත්තොත් දෙකයි එන්නේ. මේ දීලා තියෙන කොයි රටේ එකක්ද කියලා ඇහුවොත් තුන්වෙනි එක ඉන්දුනීසියාවේ ලිපිනයක්. එහෙනම් මේක ඉන්දුනීසියාව එකක් කියලා අපිට අහුවෙන්න ඕනේ. එහෙම නෙමෙයි දෙන්නේ සාමාන්‍ය මේ වගේ දුන්නොත් එහෙම 196 කොයි රටේ එකක්ද කියලා අහන්න පුළුවන්. ඔයගේ ප්‍රශ්නයක් දුන්නොත් එහෙම දෙන්නේ නැහැ. එතකොට අපිට පරාස ලියන්න කිව්වහම අපි ලියනවා 222යි 165යි බිඳුවේ ඉඳලා 64 63 වෙනකනුයි 64 ඉඳලා මෙතන 192 නිසා 127 වෙනකනුයි මේ දෙක තමයි සිංගප්පූරුවට ගිහින් තිබ්බේ. ඊටු ටිකයි තියෙනවා බිඳුවේ බිඳුවේ. ඊටු ටික වෙනස් වෙන්න පුළුවන්. ආය අනිත් එකේ 128 ඉඳලා 191 වෙනකන් තිබ්බ ලංකාවේ 192 ඉඳලා 250 ඒතර වැඩිද? අනේ 64 නේ හරි. ඒක ගිහින් තිනවා ඉන්දුනීසියාවට. එහෙනම් ඉස්සල්ලා ගාන කිව්වේ මේ මං කලින් හදලා තිබ්බේ කේද මේකේ? මෙන්න මේකේ නේද? හරි. මේකේ ලිපින පරාස ටික අපි හදමු. මේක බෙදන්න කිව්වේ මං හතරකට නේද? 258කටද 4කටද?
හරි අපි ඒක හදලා ඉමු මම අය අරක ගන්නෙත් නෑ මේක ලිපින පරාස ටික අහන්නේ මේක හතරකට බෙදුවොත් එහෙම හතරකට කියලා චුට්ටක් මතක් කරන්නකෝ 252 දාලා තියෙන හැටියට නම් 24යි 32යි 8කට බෙදන්න කිව්වේ නේ ඔව් ඒතර 224 ආවේ 3ක් තියෙන හින්දා මෙතන 1යි 2යි 3ක් තියෙනවා 192යි 128යි 64යි 32යි තව 3ක් ගත්තොත් එහෙම මේක හොඳයි නේද අත ලිපින පරාස ටික හදන එක හරි තව 3ක් ගත්තොත් එහෙම ඔක්කොම එනවා ඉතුරු වෙන්නේ 2යි 252ක් එනවා හරි මේකේ උපජාලාවර්ණය 252යි නව උපජාලාවර්ණය 252යි බිඳුව ලිපින පරාසය ටිකක් සංකීර්ණයි ඔන්න ලිපින පරාසය හැදෙද්දී එන්න පුළුවන් මෙතන බිට් දෙකක් තියෙනවනේ ඒ ගොඩේ එතන බිට් දෙකක් සලකන්න වෙනවා හරි ඒතර මෙතන බිට් දෙකක් තියෙනවා මෙතන බිට් දෙකයි මෙතන බිට් තව පහක් 8ක් තියෙනවා පළවෙනි ජාලය හැදෙන්නේ මෙතන බිංදු දෙක එන සහ මෙතන ඕන එකක් වෙනස් වෙන්න පුළුවන් හරි මේකේ බිංදු ටික එන විදිහට හැදෙන්නේ අපි දැන් තුනක් වෙන් කළා අපේ පළවෙනි ලිපින 8ම ලියන්න වෙනවා නේද 8ම ලියමු එහෙනම් හරි තුනක් වෙන් කළා කොහොමද තිබ්බේ අපි තුනක් වෙන් කළා අපි වෙන් කරපු තුනේ බිංදු තුනක් තියෙන්න පුළුවන් ඉතුරු තව මෙතන තව දෙකක් ඉතිරි තව මෙතන 8ක් තියෙනවා ඊළඟ එකෙත් එකේ තුන එහෙමම තියෙනවා 0.01 තියෙන්න පුළුවන් 0.1 තියෙන්න පුළුවන් 1.1 තියෙන්න පුළුවන් කලින් එකේ මුල පටන් අරන් තිබ්බේ 190 වෙන් නේද 190 පටන් අරන් තිබ්බේ 190 කියන්නේ 128ට වඩා වැඩි එකක් අපි එකත් හොයමු 190 හොයන් ඉන්න එපේ එකයි මෙන්න 8ම හැදුවා ඊට පස්සේ අපි බලමු 190 කොහෙද තියෙන්නේ කියලා. දැන් තියෙන්නේ අපි දීලා තියෙන එකේ 222යි 165යි 190යි බිඳුවනේ. ඉස්සලා අපි ඒක හොයන් ඉමු. 190 තියෙන්නේ මේ මුල සෙට් එකකින්. අපි අර එහා පැත්තේ කොටස හදන්න කලින් කොතනද? මෙතන 100 කොහොමද 190 එනවා නම් එන්න ඕනේ. තියෙන්න ඕනේ. 128යි ඒක ඊළඟ එක આવොත් එහෙම 32ක් වෙනවා. නේ? එහෙනම් 190 නිකන් ඉස්සලා හදන් ඉන්නවා 190 ද්විමයට හරවන්න උදේ ලේසි 190 ද්විමයට හැරෙවුවොත් එහෙම බෙදලා හරි කමක් නේ මෙහෙම නේද එතකොට කීයක් දෙන්නේ 128යි කීයක් දෙන්නේ කියලා කියන්න උදව්වකට 9න් දෙකක් 10න් 8ක් ගියාම 2යි 8යි 8යි දෙකක් ගියාම 6යි 62යි තව තියෙන්නේ 128යි 64ක් නේ 32ක් දාමු ඒක තව 30යි ඉතිරි හරි මට මුල ටික හොයාගත්තත් ඇති මුල සෙට් එක 1.1 තියෙනවා තියෙන්න ඕන 190 1.1 1.1න් තිබ්බ තැනක තමයි මේ 190 තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක නම් එකපාරට තේරුන්නේ නැතුව ඇති හැබැයි සමහර විට. ඊට පස්සේ පරාස ගත්තොත් එහෙම පළවෙනි ලිපිනය 190 තියෙද්දී හැදෙනවා මෙන්න මේක. එතකොට 128යි 32යි 40යි නේද? 160යි. 160 පළවෙනි පරාසය හැදෙන්නේ 222යි 165යි 160යි
බිඳුවේ ඉඳලා ඊළඟට මෙතන එකක් වුණාට පස්සේ මෙතන බිඳුවයි බිඳුව තියෙන්නේ. මෙතන තියෙන්නේ කී එකද? 1 2 4. 4. 164 වෙනකම්. 164යි බිඳුව. ඒක ටිකක් අමාරු ගානක් ලියවිලා තියෙනවා. ඊළඟට තව 4ක් එකතු වෙන්න ඕනේ. 100 72යි තව 4ක් එකතු වෙන්න ඕනේ 176යි තව 4ක් එකතු වෙන්න ඕනේ 180යි තව 4ක් එකතු වෙන්න ඕනේ 184යි 1 2 3 4 5 6යි 7යි 8යි තව 4ක් එකතු වුණොත් එහෙම 188යි 192 හරි 192 වෙද්දි ඉවර වෙනවා ගානට මෙහෙ වෙන්න එපේ 160 ඉඳලා 192 වෙද්දි ඉවර වෙනවා just අවසාන රේන්ජ් එක ගත්තොත් බිඳුවේ ඉඳලා මීට වඩා එකක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 222යි 165යි 163යි 255. අම්මෝ ඒක නම් ඇඬෙන්න තියෙනවා ඈ. මේක හැදුවොත් එහෙම ඔන්න ලිපින පරාස ටික කවුරු හැදුවත් දන්නේ නැහැ මම මගේ අරලා හිටියේ වෙලාවට. මේ කට්ටිය අයින් වෙලා තිබ්බ වෙලාවේ. හොඳයි එහෙනම් බලන්න පුළුවන්ද කියලා මේ જાතිය ගානක් ගොඩ දා ගන්න තැනට වෙන්න පුළුවන්ද කියලා එහෙම වුණොත් නම් ඉතින් ගොඩේ ගොඩායි කිසි කතාවක් නැහැ. මේ තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරමු. මම අද 11ට නවත්තනවා කියලා හිටියේ කොහොම හරි. සතුටුයි. බැරි බර කරේ තියන් දෙපයට වාරු අර අපේ බඩ කට පුරවනවා කියලා ඉවරලා නේද? කවන්නේ පුළුවන් තරමක් කරමු. මෙතන තියෙන 100ට අතන නෙට්වර්ක් වල 100ක් වගේ මම තනියෙන් මම ඉගෙන ගත්ත ඒවා තියෙනවා. කොලෙජ් වල මතකයිනේ. හරි. එහෙනම් අපි ඊට පස්සේ හම්බ වෙමු. පුළුවන් මේ සමහරට ඊටු මේකේ තීර ටිකක් කතා කරන්න. මම හිතනවා සබ්නෙට් මාස්ක් එක හරියට අහු වුණා නම් IP ටිකේ ගාන හදන එක ලොකු දෙයක් නෙවෙයි කියලා. එහෙනම් සුබ රාත්‍රියක් හැමෝටම. Thank you, Chandra sir. Okay, bye. Good night.